නිර්දේශයක් විදියට එක එක විෂයන් වලට කඩලා අපිට උගන්වන්න. දරුවන්ට අපිට උගන්වන්න වෙලා තියෙනවා. එතකොට මේ හින්දා මේ පෙරදිග දාර්ශනික ගාන්ධිතුමාගේ දාර්ශනික වර්තමාන අධ්‍යාපන පද්ධතිය තුල පැහැදිලිවම හමු වෙන හින්දා ඒ නිර්වචනය අපිට අරගෙන ලියන්න හැකියාව තියෙනවා. ඒක ටීචර්ලාගේ කැමැත්ත අනුව බලන්න. හරි. ඊට පස්සේ අධ්‍යාපනය සම්බන්ධ නිගමනයන් මොනවද කියලා අපි බලමු. අධ්‍යාපනය සම්බන්ධ නිගමන. මේකෙදී අධ්‍යාපනය කියන්නේ පුද්ගලයෙකුගේ මනස, චරිතය, චර්යාව සහ කායික හැකියාවන්. මේ ධනාත්මක පැත්තට හැඩගැස්වීම මේ තරම් බලපෑම කරන්න පුළුවන් අත්දැකීමක් හෝ ක්‍රියාවකට අපි කියනවා අධ්‍යාපනයක් කියලා. ඒක අපි කලින් කතා කරා. එතකොට අධ්‍යාපනය කියන්නේ හුදෙක්ම තොරතුරු රැස් කරන්න නෙවෙයි සංකල්පමය වෙනසක් ඇති කරන්න යොදා ගන්න මාධ්‍යයක්. එතකොට ඉගෙනීම කියලා කියන්නේ ලෝකයේ සමග ගනුදෙනු කරනකොට අපි ලෝකයේ සමග ගනුදෙනු කරන එක විවිධයි. අපි ඉගෙන ගන්න හින්දා අපි ළඟ සංකල්පීය රාමුවේ වෙනස් විදිහක් තියෙනවා. මේ නිසා අපි ලෝකේ වෙනස් විදිහට දකිනවා. අපේ රාමුව එක එක විදිහට තියෙන හින්දා අපි ලෝකේ එක එක විදිහට දකිනවා. තොරතුරු ගත්ත පළියට ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒවා අරගෙන ඒවා පිළිබඳව හිතනවා නම් අන්න ඒක තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. එතකොට අපි විශිෂ්ට ගුරුවරයෙක් කියන්නේ අපි දරුවගේ ඇතුළාන්තය හොඳට අවුස්සන එක්කෙනෙක්. එතකොට ගුරුවරයාගේ ඉහළම කලාව සතුටින් විනෝදජනක විදිහට දැනුම දරුවා තුළ ඉස්මතු කිරීම. එතකොට සතුට දැනුම හරහා නිර්මාණශීලී ප්‍රකාශ තුලින් ඉදිරිපත් කරපුවම දරුවෝ මේ විෂය කරුණු එහෙම හරි ඉක්මනින් වටහා ගන්නවා. එතකොට මේ සතුටත් එක්ක ගුරුවරයා සතුටින් පන්ති කාමරයට ගියහම දරුවෝ ඒ සතුටත් එක්ක දරුවන් එක්ක එකතු වෙලා මේ කාර්ය සාර්ථකව කරගන්න පුළුවන්. හරි. අධ්‍යාපනය ලබා ගන්න ක්‍රම ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. විධිමත් අධ්‍යාපනය සහ අවිධිමත් අධ්‍යාපනය. මේකෙන් දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. විධිමත් අධ්‍යාපනය නිර්වචනය කර එහි අරමුණු හතරක් විස්තර කරන්න. අවිධිමත් අධ්‍යාපනය නිර්වචනය කර එහි අරමුණු තුනක් විස්තර කරන්න. විධිමත් සහ අවිධිමත් අධ්‍යාපනය අතර වෙනස්කම් සංසන්දනාත්මකව පහදන්න. මේ විදිහට ප්‍රශ්න එන්න පුළුවන් මේක. අපි බලමු එහෙනම් විධිමත් අධ්‍යාපනය එහෙම නැත්නම් ෆෝමල් এডুকেෂන් කියන්නේ මොකක්ද කියලා. සර් සමාවෙන්න චුට්ටක් කතා කරන්න පුළුවන්ද? සර් කලින් අපිට දීලා තියෙන කලින් සාකච්ඡා කරේ අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියන තේරුම අර්ථය යන්නේ එක්සෑම් කියලා දාලා තියෙනවා මම චෝටි නෝට් කෑල්ලක් අධ්‍යාපනයේ සැබෑ අර්ථය යථාර්ථයක් වනසේ ක්‍රියාත්මක නොවේ. ඔව්. ඒක පැහැදිලි කරන්න කියලා දීලා තියෙනවා. ඒක සමහරට ඒදි කියලා දන්නේ නැහැ සර්. අධ්‍යාපනයේ සැබෑ අර්ථය මොකද්ද? දරුවා තුල තියෙනේවා උලුප්පලා උඩට ගන්න එක. ඒකනේ අධ්‍යාපනයේ සැබෑ අර්ථය. මෙයාලා කියන්නේ මොකද්ද? පොස්ටලෝසි කියන්නේ මොකද්ද? යමෙකුගේ සහජයෙන් උරුම කරගත් ශක්තියින් ප්‍රියමනාපාකාරයෙන් ධනාත්මකව සංවර්ධනය කරන්න කියලා. අපේ මෙයා කියන්නේ මොකද්ද? මේ ගාන්ධීතුමා පුද්ගලයෙකුගේ හැම පැතිකඩක්ම උපරිමයෙන් සංවර්ධනය කරන්න කියලා. අධ්‍යාපන සංකල්පයේ අදහස මොකද්ද? අධ්‍යාපනයේ අදහස කියන්නේ පුද්ගලයෙක් සතුව තියෙන සහජ හැකියාවන් විභවතාවයන් සංවර්ධනය කරලා පිටතට මතු කරගන්න කියලා. Education is drawing out, not pouring in. තුලට දැමීම නෙමේ, කිඳා බැස්වීම නෙමේ, ඒ තුලින් ඉස්මතු කර ගැනීම. අද අධ්‍යාපනයේ මොකද්ද වෙන්නේ? අධ්‍යාපනයේ නාමයෙන් අද සිදු කරන්නේ එක එක තොරතුරු, එක එක විෂය කරුණු වලින් දරුවගේ මනස පුරවනවා. හැබැයි ඒක තුලින් එයාගේ හැකියාවන්, එයාගේ ශක්තියින්, කුසලතාවයන් උද්දීපනය කරන්න එක නෙමෙයි කරන්නේ.
ඒවා සංවර්ධනය කරන්න අවස්ථාව දෙන එක නොවේ කරා. ඒක නෙමේ දොයි ප්‍රශ්නෙට උත්තරේ. එහෙනම් අපි පන්ති කාමරේ මොකද්ද කරන්න ඕන? මෙන්න මේ දරුවා තුල තියෙන ශක්තියින් හඳුනගෙන ඒවා උද්දීපනය වෙන විදිහට, ඒවා ඔහු සතු හැකියාවන් දියුණු වෙන විදිහට, ශක්තියින් උද්දීපනය වෙන ආකාරය පදනම් කරගනිමින් අපි දරුවාට ඉගැන්වීම සිද්ධ කරන්න ඕන. දරුවා තුල තියෙන හැකියාවන් සංවර්ධනයට ඉඩ දෙන්න ඕන. ගාන්ධිතුමා කියන බුද්ධිමය සංවර්ධනය, නිර්මාණශීලීත්වයේ සංවර්ධනය, භාෂා සංවර්ධනය, සදාචාර සාරධර්ම සංවර්ධනය, කායික කුසලතා සංවර්ධනය, ආධ්‍යාත්මික සංවර්ධනය, සෞන්දර්යාත්මක සංවර්ධනය, චිත්ත වේග සංවර්ධනය, මෙන්න මේවට දරුවට අවස්ථාව දෙන්න ඕන. එක එක දැනුම් කරුණු වලින් ඇතුළට පුරවන එක නෙමේ, ඔහු තුල තියෙන හැකියාව එළියට හිමිදෝලා උඩට ගන්න ඕනේ. හරියට අර හංසයා දියෙන් කිරිවෙන් කරගන්න වාසේ. හරි නේද ටීචර් මම? තව මොනවද ඒකට එකතු කරන්න තියෙන්නේ අපේ තිමිර මල්ලි? අපේ අනිත් ටීචර්ලා ගොඩාක් දෙනෙක් ඉන්නවා මම හිතන්නේ. අපේ ආමුදුරුවෝ සර් මොනවද මේකට කරන්න තියෙන්නේ? ඔව් සර් දැන් අර හිට්ලර්ගේ යුද කඳවුර වල හිටියෙත් ඒකේ අර මේව නිර්මාණය කරෙත් මේ ඉංජිනේරු වෛද්‍යවරු එහෙම අයනේ. එතකොට ඒගොල්ලෝ අධ්‍යාපනය ලැබුවට ඒක අර මේ හරිමාකටම යොමු කරේ නෑ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අර ආවේදනික පැත්ත ගැන ගැටලුවක් තියෙනව නේද? පැහැදිලිවම එතනදී අර දැන් අපේ ලංකාවේ ගත්තොත් එහෙම අර මේ JVP කලබල එහෙම යුද්ධය ඒකත් නිදසුන් හැටියට ගන්න පුළුවන්. මේ බලන්නකෝ මේ අපේ ටීචර් මේ අපේ සර් කියපු එකට එක මිනිස්සෙක් දකින්න මම සිර කඳවුරකින් බේරී පලා පැමිණීම මිනිස් දෙනතකින් නොදැකිය යුතු දේ මම එහිදී දුටිමි. එහි මිනිසුන් මරණ ගෑස්කට් තනන ලද්දේ උගත් ඉංජිනේරුවන් විසිනි. උගත් වෛද්‍යවරුන් විසින් ළමයින්ට වසපොවාද පුහුණු හෙදියන් විසින් ලදරුවන්ද කුලාජී උපාධිධරයින් විසින් කාන්තාවන් හා ලදරුවන් වෙඩිතබා පුළුස්සා මරණ ලදහ. මෙය දුටු මම අධ්‍යාපනය පිළිබඳ සැක සංකා ඇති කරගේ ඉල්ලීම මෙයයි. ඔබේ සිසුන්ට මිනිසෙක් වීමට උදව් දෙන්න. මේකේ මොකද කියවෙන්නේ කියන්නේ? ඔන්න හිට්ලර්ගේ හිර කඳවුරු වල තත්ත්වය. ඉගෙන ගත්ත මිනිස්සු තමයි මේවා. ඉගෙන ගත්ත මිනිස්සු මේවා සේරම කරනකොට අධ්‍යාපනයේ මොකද්ද වෙලා තියෙන්නේ? ඔහු තුල උද්දීපනය කරලා තියෙන්නේ මොනවද? මිනිස්සු නසන්න, මිනිස්සු විනාශ කරන්න, ලෝකේ විනාශ කරන්න අවශ්‍ය දේවල්. නමුත් අපි අතින් වෙන්න ඕන ඒකද? ඒක නෙමෙයි වෙන්න ඕන. එහෙනම් වර්තමානයේ අනිවාර්යයෙන්ම අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන. අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙලා මේ දරුවගේ තියෙන කුසලතා සංවර්ධනය වෙන්න. දැන් කොවිඩ් වසංගතය හැම වෙමුකෝ අපේ නවනිපැයුම් මොනවද ආවේ? කිසි දෙයක් ආවද? අර පියුමිගේෂන් යුනිට් එකක්වත් හදාගන්න පුළුවන් වුණාද? බස් ඩිපෝ වල කට්ටිය මේව හැදුවේ. ඉංජිනේරු පීඨේ මොනවද කරේ මේ සම්බන්ධව? මුකුත් කරන්න බෑ. අධ්‍යාපන ඉස්කෝලවල තියෙනවා නවනිපැයුම්ගේ සංගම්. මොනවද වෙන්නේ? කෝ දරුවන්ගේ ආකා කෝ නවනිපැයුම් සංගමේ දරුවෝ ඉන්නවද? නෑ. සේරම යන්නේ ඒ නම අරගෙන උසස් පෙළ කරලා මේ ඒ හතර දාලා ඒ තුන දාලා විශ්වවිද්‍යාලය. විශ්වවිද්‍යාලේ කෝ ඉංජිනේරු පීඨ දරුවෝ නෑ. ඊළඟට එන්නේ රස්සාවකට යන. මේ සමාජයේ මේ කුසලතා දියුණු කරගෙන මේවා කරන්න කවුරුවත් කැමති නෑ. සේරම යන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව තුල. ඒකින්ද තමයි මෙහෙම වෙලා තියෙන්නේ. අපේ ටීචර් කතා කරා JVP කාලේ මම වෙන ඕන දෙයක් මගේ පැත්තෙන් මම JVP එකට වෛර කරනවා. හේතුව අපේ තිබුණා පාරම්පරිකව රැකගෙන ආපු ඥාන සම්පත්. පේරාදෙනිය ගන්නෝරුව ඥාන සම්පත් මධ්‍යස්ථානයේ මේවා අධිශීත කරන තුල දාලා අපේ අතීත යුගයේ ඉඳන් ආපු V වර්ග 254ක් එක එක බීජ වර්ග මේක රැකගෙන ආවා. මේ මිනිස්සු ගැහුවා ට්‍රාන්ස්ෆෝමර් වලට. පිපුරුවා. මේකේ කරන්ට් එක නැතුව ගිහිල්ලා මේ සියලුම පරණ තිබුණු අතීත ශ්‍රී විභූතියත් නෙමෙයි අතරම අපිට තිබුණු අපේ සහලින් සොයම් පෝෂිත කරපු ඒ රාජ්‍යයක තිබුණු
අපිට ආවේනික ඥාන උරුම ටික සේරම විනාශ වෙලා ගියා. දැන් කෝ අපේ පරණ අපි කාපු ගස් ලැබු දැන් තියෙනවා. දැන් සේරම තියෙන්නේ හයිබ්‍රිඩයිසේෂන්. ඕක තමයි විනාශය. මම ඒකින්ද ඊයේ කට්ටියට කැමති නැහැ. වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. බලන්නකෝ අපි එදා ඉඳන් රැකගෙන ආපු අපේ ඥාන සම්පත. එතන මොකද්ද උනේ? ඇයි මේ මිනිස්සුන්ට හිතන්න තිබුණේ නැද්ද මේක අපේ අතීත ශ්‍රී ප්‍රෞඩත්වය අපි පිටරටට සහල් චීනට යවුවා. අනේ මේ සහල් වර්ග මේ වටිනවා මෙතන ඉතුරු කරන්න ඕන. කෝ අධ්‍යාපනය. එහෙම වුන්නේ අද වර්තමාන දියවන්නාවෙන් එහා පැත්තෙත් එහෙමයි. ඒකින්ද අධ්‍යාපනය අනිවාර්යයෙන් වෙනස් වෙනවා. මගේ දැක්ම එච්චරයි. මේක වෙන්න ඕන දරුවගේ ආකල්ප හදන පැත්තට යන්න. විභාග කේන්ද්‍රයේ මිදිලා සර් අර සහරාන් බෝම්බ ප්‍රශ්නෙත් ඒ වගේන සර් ගත් අය නේද ඒ කලේ නේද? ඒකත් එහෙමයි. සහරාන්ගේ බෝම්බ ප්‍රශ්නේ. මිසදුටු අදහස් ටිකක් අරගෙන එකෙන් මරාගෙන මරණ විදිහට ඒක මේවා කරලා. ඒකෙන් යමක් උද්දීපනය කරන්න බැලුවා. නමුත් ඒක අධ්‍යාපනයේ තමා අවසානයේ තමා මැරුණා. ඒක අධ්‍යාපනයේ හරි. අනිත් මිනිස්සුන්ට උදව්වක් කිරීම මිනා තමන් එතනට ගිහිල්ලා තමන් විනාශ වීම තමයි එතන සිද්ධ වුනේ. ඉතින් ඔය සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය, ප්‍රභාකරම්ගේ තත්ත්වය එයා නම් හිතා ගන්න පුළුවන් ඒකීය රාජ්‍යයක් උදෙසාවත් සටන් කරා කියලා. ඒ පැත්තෙන් බැලුවා. නමුත් සහරාන් වාගේ කෙනෙක් ස්වර්ගයට යන්න මිනිස්සු මාරලා ස්වර්ගයට යන්න මොකද්ද මේ අධ්‍යාපනයේ ඇත්තටම මිත්‍යා දෘෂ්ටික අධ්‍යාපනය. ඒව තුල අපිට මේ ප්‍රශ්නෙට හොඳ උත්තරයක් ගොනු කරගන්න පුළුවන්. ඔව් අපේ සර්. එතකොට දැන් අද අපේ වර්තමානයේ දිහා බලනකොට මේ උගතුන් කියන එහෙම නැත්නම් මේ ඉහළටම අධ්‍යාපනය ලැබපු අය දිහා බලපුවම මිස්ලා සර්ලා බලන්න උගත් අය කියන අය එහෙම නැත්නම් අපි හිතමු විද්‍යාඥයෝ කියලා ඒ අයගේ එක පිරිසක් අපිට මේක කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. එතකොට ඔන්න සැබෑ අධ්‍යාපනයේ අරමුණ පරමාර්ථය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. එක කොටසක් මිනිස් මේ මානව වර්ගයා නසණ්ඩ යුද අවි පරමාණු බෝම්බ ඒ වගේ දේවල් නිෂ්පාදනය කරනවා. ඒ සඳහා ඔවුන්ගේ කාර්යය. එතකොට එතන තියෙන්නේ මානවයා විනාශ කරන්න. යුද අවි තුවක් ඊළඟට මේ උණ්ඩ ගුවන් යානා ඔය වගේ දේවල්. තව කට්ටියක් ඉතුරු කට්ටිය මේ මානව වර්ගයා ජීවත් කරවීම පිණිස විවිධ එන්නත් වර්ග විවිධ මිනිස්සුන්ගේ පහසුකම් වැඩි කරවන්න මිනිස්සුන්ගේ ජීවිතය උසස් තත්ත්වයකට ගේන්න ඒ විදිහට කටයුතු කරනවා. එතකොට මේ දෙකෙන් තේරුම් ගන්න පුළුවන් නියම අධ්‍යාපනය කොතනද තියෙන්නේ කියන එක. ආකල්ප පැත්ත නෑ ඒගොල්ලන්ගේ. හරි සර් ස්තුතියි. පැහැදිලි සුසාන්ත සර්. කොටසක් ලෝකේ ජීවත් කරන්න ඔට්ටු වෙනකොට කොටසක් ලෝකේ විනාශ කරන්න. මොකද අවිය යුද ජාවාරමින් තමයි ලොකුම මුදලක් හොයන්න පුළුවන්. ඒත් එකම දැන් පුරුදු වෙලා තියෙනවා මිනිස්සුන්ට වහ දෙන්න. කොකේන් කියයි 76ක් තියෙනවා මත්ද්‍රව්‍ය. මේ පාසල්සක දරුවෝ තමයි මේකට පෙළඹුනේ. මේ තුලින් මොකක්ද එයාලා බලාපොරොත්තු වෙන්නේ? එයාලගේ මුදල් වැඩි කරගන්න. අපේ දරුවෝ ටික විනාශ වෙනවා. එහෙනම් කොහොමේ ඇයි මේ පාසල් දරුවන්ට මේක ගියොත් මේ දරුවෝ විනාශ වෙනවා අධ්‍යාපනය විනාශ වෙනවා ජීවිතේ විනාශ වෙනවා කියලා මිනිසුන්ට හිතනද අධ්‍යාපනයක් නැහැ සාරධර්ම පැත්තක් නැහැ එයාලට ඕන සල්ලි පමණයි සල්ලි පදනම් වුණු ලෝකයක අධ්‍යාපනය කැලේට විසි වෙලා තියෙනවා එහෙනම් අපි කරන්න ඕන ඒක සාරධර්ම පැත්ත දියුණු කරන්න ඕන ඒතකොට ගුරුවරයාට ලොකු කාර්යභාරයක් තියෙනවා අර දරුවා තුල තියෙන සැඟ වෙලා තියෙන ඒ හැකියාවන් එළියට අරගෙන මේවා සංවර්ධනය කරලා මේවට එරෙහි වීමේ ශක්තිය දරුවා තුල ගොඩනගන්න ඕන. ඒක තමයි ගුරු කාර්යභාරය වෙන්නේ මෙතන. එතකොට මේ මොන දාර්ශනිකයා කියලා තියෙන්නේ දරුවා තුල තියෙන දේවල් අරගෙන උබුද්දපන් කියලා. එහෙනම් මල් වලට පිපෙන්න ඉඩ අරපන් කියන එක තමයි ඒක විනාශ කරන්න වටේ ඉන්න ටිකෙන් ආරක්ෂා කරලා මලට පිපෙන්න ඉඩ ඇරලා මල සුවඳවත් වෙන කාර්ය කිරීම තමයි ගුරුවරයාගේ කාර්ය වෙන්නේ. ඒකට ඒ තුල මේ මල සමහර විට සතුන් ආකර්ෂණය කරලා සතුන් විනාශ කරන ඇතුළට දාලා මල වැහිලා සතු විනාශ කරන මලක් වෙන්න බෑ. ඒ මල දසත සුවඳ හමන මලක් විය යුතුයි. ඒකයි කිව්වේ ආයුධ ඒවා නිෂ්පාදනය කළා මිනිස්සු මරණ තත්ත්වයට ගන්න එපා. ඒක තුලින් මිනිස්සු ජීවත් කරන පැත්තට දරුවගේ ආකල්ප. අනිත් කෙනාගේ දුක දැනෙන්න ඕන. අනිත් කෙනාට උදව් කරන්න ඕන. පරිසරය තිරසරව පවත්ව ගන්න දායක වෙන්න ඕන. මේවට දරුවා මේ හැකියාව දියුණු වෙන විදිහට දරුවගේ අධ්‍යාපනය සංවර්ධනය කරන්න.
සර් මේ අධ්‍යාපනය උදෙක් සර් ඒ ටික තමයි. ඔව් අපේ සර්. සර් අර හොඳ පැත්තට කතා කරන්න පුළුවන් ඒවා තිබ්බ මේ ළඟදිම හම්බෙච්ච තොරතුරු අර ඔලිම්පික් එකේ මේ පදක්කම බෙදා ගන්න මේ කතාව තවත් අර එකක් තිබ්බ මේ ඒ එක්කෙනෙක් අර මීටර් 100 මං හිතන්නේ කඩලු පැනියමද කොහෙද මතක හැටියට ඒකේ එයාට ගිහිල්ලා එයා බහැලා තින්නේ මේ වැරදි බස් එක නැගලා මේ වෙන තැනක ඒ කියන්නේ පිහිනුම් කොටසේ බහැලා තින්නේ ඊට පස්සේ එතන හිටපු අර ස්වේච්ඡා සේවකයෙක්ට කිව්වම එයා සල්ලිත් දීලා පාරත් පෙන්නලා තිබ්බා අන්තිමට එයා ඒකේ රන් පදක්කම දිනාගෙන තිබ්බා මේ ඊට පස්සේ එයාට ස්තුති කරලා තිබ්බා ගිහිල්ලා හම්බෙලා ඒක එකක් තව මේ වනාන්තර අර ඒ කියන්නේ මේ කාන්තාර වනාන්තර කරපු මිනිස්සු ඉතියා තම ජීවිත කාලෙම කැප කරලා ඒ වගේ දේවලුත් ගන්න පුළුවන් නේද ඒව ගන්න පුළුවන්. අනිත් අය වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු ගොඩාක් චරිත හම්බෙනවා. ඔය නුවරඑළියේ ඉඳලා අනිත් පැත්තට සබර්ගමු පැත්තට එක මිනිස්සේ කන්ද කපලා පාර හදලා දැන් ඒක තමයි ඔය සංවර්ධනය කරලා ඒ දිස්ත්‍රික් දෙක පළාත් දෙක එකතු කරලා තියෙන්නේ. එහෙම කරපු මිනිස්සු ඉන්නවා. ලෝකෙ එහෙම මිනිස්සු ඉන්නවා. බලන්න ඔලිම්පික් ජයග්‍රහණයකට අර පොඩි කම්කරුවා එයාට සල්ලි දීලා පාරක් පෙන්නලා. කොච්චරද? ඉගෙන ගත්ත මිනිස්සෙක් තුල නැතුව ඇති. අපේ දැන් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය කරනවා මේ ඉඳගෙන තර්ක කරනවා මේවා කරනවා දැන් මෙතන මේ ඉදිරි අධ්‍යාපන දැක්මට මොනවද ඉදිරිපත් කරලා තියෙන්නේ? කොවිඩ් වසංගතයට පාසල් වැහුණා. නාලිකා 3ක පටන් ගන්න බැරුණා. ගුරුවරු 4 දෙනෙක් දාලා දරුවන්ට උගන්වන්න. ඒත් අපි අධ්‍යාපනය ගැන මොනවද කතා කරන්නේ? ටැබ්ලට් දෙන්න, ඔන්ලයින් කරන්න ඒව කතා කරන්නේ. උතනයි තියෙන ප්‍රශ්නේ. ඔන්ලයින් කරන්න කියනවා. හැබැයි මම මේකේ ලොකු ප්‍රතිවිපාකයක් දකින්නවා. මේ දරුවන්ට මේ ඩිවයිස් එකක් ළඟ පැය 3-4කට වැඩිය ඉඳගෙන හිටියොත් දරුවන්ගේ මොලේ ටික මැරෙනවා. මේක ගැන කවුරුත් පරිශන කරලා නැහැ. අවසානයේ දරුවන්ට කුමක් වෙයිද කියලා. ඉතින් මේවා පරිශන වලින් තොරව යොදා ගන්න. යාමනයක් නැහැ මේවා. දැන් දරුවන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. මේවා නෙමෙයි වෙන්න ඕන. දරුවට මොකක් හරි ක්‍රමවේදයකින් දරුවා තුල මේ හොඳ දේ විතරක් ඩෙවලොප් කරන විදිහට යමක් ඇති කරන්න. මේ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. මේ කොවිඩ් වසංගතයෙන් පස්සේ ඔයාලගේ අපේ දරුවන්ට උගන්වන්නේ මේ යුගයේ බිහිවන ගුරුවරු. මේ දැන් අපි උගන්වන දරුවෝ තමයි ගුරුවරු වෙලා අපේ දරුවන්ට උගන්වන්නේ. එතකොට හිතන්නකෝ සමාජෙ මොනවා වෙයිද කියලා. ඒකින්ද හරි ප්‍රශ්නයක් තියෙනවා. හොඳ අය ඉන්නවා. ඒ වගේම නරක අයත් ඉන්නවා. ගුරුවරුත් එහෙම. හැම කෙනාම එහෙමනේ. බලන්න මං හරි සතුටු වෙනවා අර දැරිය දූෂණය කිරීමට තාම ගුරු කියන නාමයක් ගෑවුන්නේ. වෛද්‍යවරු ඉන්නවා, දේශපාලඥයෝ ඉන්නවා, පූජ්‍ය පක්ෂයේ ඉන්නවා. නේද? මේ නේවි කවුද ඔය කමාන්ඩලා එහෙම ඉන්නවා. හැබැයි තාම ගුරු කියන එකක් නැහැ. ඒකත් වෙන්න පුළුවන්. මොකද මේ ඒ වෘත්ති මේවා කරනවා නෙමෙයි. නමුත් අර එතන ගුරුවරයා කියන නමට තියෙනවා ලොකු ගරු කිරීමක්. මග පෙන්වන්න සුසාධ්‍ය කරුවා කියන පොඩි ගෞරවයක් තියෙනවා එදා ඉඳන්. ඒ හින්දා මේ ගුරුවරයාගේ කාර්යභාරය වෙන්න ඕන එහෙනම් ඒ වාගේ දරුවන්ව ඒ වගේ ගලවගෙන දරුවා යහ මගට ගන්න එක. ගුරුවරයා අතන නම ලියවුනොත් එහෙම ගුරු සංහතියම ඉවරයි. ඒවා ගොඩාක් දේවල් ඕවා ගොඩාක් කල්පනා කරන දේවල් තියෙනවා. රයිට්. යානික සර් අපි මේ ප්‍රශ්නේ දැන් කතා කරානේ සර් දැන් ඔය සැබෑ ආර්ථයක් ලෙස අධ්‍යාපනය කියන එක අපි කතා කරා දැනුමයි ආකල්පය කියන දෙපැත්තටම කතා කරා මම හිතනවා එතන දැන් අර කුසලතා කියන පැත්තටත් අපි චුට්ටක් කතා කරොත් හොඳයි කියලා. ඔව්. කියන්නේ කුසලතා කියන්නේ මොනවද? දරුවා අපි තුලින් එකතු කරගන්න කාරණා තුලින් එයාට යමක් කිරීමේ හැකියාව. කුසලතාවය තමයි ටීචර් සමාජයේ හොඳින් ජීවත් වෙන්න පුළුවන් හැකියාව ඒ දරුවට. අවියාවිද නිෂ්පාදනය කරන්න නැතුව මිනිහෙක් ජීවත් කරන්න පුළුවන් උපකරණයක් හැදීමේ හැකියාව ඒ දරුවගේ කුසලතාවය. ඉතින් අපි ඒක තමයි සංවර්ධනය කරන්න ඕනේ. කුසලතාවයන් සංවර්ධනය කරන්න ඕනේ දරුවා. එයාට අපි උගන්වන දරුවා දවසක අපේ දරුවන්ට උගන්වන්නයි ඇවිල්ලා. හැබැයි යා හොඳ විදිහට කරයි. පාඩම කියවන්න නැතුව එයා දරුවන්ට කරුණු ටික දීලා මෙන්න මේ තුල හොයන්න බලබවයි දරුවා. ඒක තමයි කුසලතාවය අපි දරුවා තුලින් හදන. පරිගණක කුසලතාවය යොදාගෙන ගොඩාක් දේවල් ඉදිරියට කිරීමේ හැකියාව තියෙනවා. එතකොට දරුවා තුල අපි මේ දැනුම දරුවා තුල තියෙනවා. ඒක මදි නම් ඒක සංවර්ධනය කරගන්න අවශ්‍ය මාර්ගෝපදේශක දේශයේ දුන්නාම ඉබේම කුසලතාවයන් හදාගන්න. අපේ කුසලතාවයන් වර්ධනය කරන්න පද්ධතිය විෂය මාලාවක් තියෙනවා. තාක්ෂණික විෂය ධාරාව තනි කරම කුසලතා සංවර්ධන.
පොඩි කාලේ දෙනවා ප්‍රාථමික තාක්ෂණික කුසලතා කියලා. මේ විෂය කවුද හරියට කරන්නේ? කවුද ළමයි ප්‍රැක්ටිකල් ටික එළියට අරගෙන ඔය එක කරන්නේ? බොහොම කලාතුරකින්. ඉතින් මේ කුසලතාවයේ දරුවට දෙන්නේ නැතුව දරුවට බෑ, හැකියාවක් නැහැ. එළවලු පාත්තියක් කාබනික වගාවක් කරගන්න හැකියාව නැහැ. දරුවට කම්පියුටරේ සොෆ්ට්වෙයාර් එකක් නිර්මාණය කරගන්න බෑ. අඩු ගානේ දරුවට හරියට අකුරු ටික ලියා ගන්න බෑ. කෝ දරුවගේ කුසලතාවය. එහෙනම් ඒකත් සංවර්ධනය කරන්න. මම දකින හොඳම කුසලතාවය තමයි සමාජයේ අන්‍යයන්ට උදව් කරමින් සමාජයට කරදරයක් නොවි පාඩුවේ ජීවත් වෙන්න කුසලතාවය දියුණු කරනවා නම් ඒක තමයි මම දකින්නේ. මොකද අධ්‍යාපනයේ අරමුණ තමයි හොඳ අපේ අධ්‍යාපනය අපේ අරමුණ මොකද්ද? ඇයි අපි අධ්‍යාපනය දෙන්නේ දරුවන්ට? ඔය න්‍යායම් පැත්තක දාලා යහපත් පුරවැසියෙකු ලෙස සමාජයේ ජීවත් වීමට අවශ්‍ය ශක්තිය සැපයීම අපි කරන්නේ. එහෙනම් ඒකත් එහෙම ජීවත් වෙනවා කියන එකත් දරුවා තුළ ඇති වෙන කුසලතාවයක්. අන්න ඒව වර්ධනය කරන්න තමයි ඕන. ඒත් එක්කම ගොඩාක් තියෙනවා. සෞන්දර්යාත්මක විදිහට පොතක් ලියවීමේ හැකියාව. ඊට පස්සේ මොකක් හරි මේ මොනවා හරි ද්‍රව්‍ය ටිකක් එකලස් කරලා නව භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම මේ ගොඩාක් තියෙන කුසලතාවයන්. ඉතින් මේවා තමයි දරුවා තුළ ඇති කරන්නේ. අපි ඒකට අවශ්‍ය දැනුම දීලා ඒකට මඟ පෙන්වීම කරොත් දරුවා ඒ තුළ යනවා. එහෙනම් ගාන්ධිතුමා කිව්වේ ඒකයි. මනස හදන්න. ඒ කියන්නේ ප්‍රජානනය, දැනුම. අධ්‍යාත්මය හදන්න. ස්පිරිට් එක හදන්න දරුවාගේ. මනෝචාලක ක්ෂේත්‍රය. මනස විසින් හසුරවන කුසලතාවය කියන්නේ. ස්පිරිට් එක කියන්නේ. ඊට පස්සේ කියනවා ආවේදන ක්ෂේත්‍රය. effective dominion එක හදන්න කියනවා. ඒ කියන්නේ ශරීරයේ බොඩි එක ඒ විදිහට ජීවත් වෙන්න පුරුදු කරන්න කියන එක තමයි එතුමා මේ සංකල්පය තුලින් කියන්නේ. එහෙනම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපි මේ විදිහට අධ්‍යාපන ක්ෂේත්‍රයට මේ නිර්වචන ඇත්තටම යෝග්‍ය වෙනවා. ඒත් එක්කම ඒකට හේතු තමයි දරුවා තුළ මෙන්න මේ මනෝචාලක ප්‍රජානන ආවේදන ක්ෂේත්‍ර සංවර්ධනය වෙන හින්දා. එතකොට අපි ඊළඟට අපි බලමු අධ්‍යාපනය ලබා ගන්න ක්‍රම ප්‍රධාන දෙකයි කියලා මම කිව්වා. විධිමත් අධ්‍යාපනය සමග අවිධිමත් අධ්‍යාපනය. එහෙනම් විධිමත් අධ්‍යාපනයේ formal education කියන්නේ මොකක්ද? වඩාත් සැලසුම් සහගතව. එහෙමත් නැත්නම් සංවිධානාත්මක ආකාරයෙන් ක්‍රියාත්මක වෙන අධ්‍යාපනික වැඩසටහන් වලට අපි කියනවා විධිමත් අධ්‍යාපන වැඩසටහන් කියලා. මේවා පිළිගත් අධ්‍යාපන ආයතනවල තියෙන. පාසල වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්, කාර්මික විද්‍යාලය වෙන්න පුළුවන්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ පිළිගත් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක වෙන්නේ. ඒවා කේන්ද්‍ර කරගනින් තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. වඩාත් සැලසුම් සහගතව සංවිධානාත්මක ආකාරයෙන් ක්‍රියාත්මක වෙන අධ්‍යාපනික වැඩසටහන් වලට අපි කියනවා විධිමත් අධ්‍යාපන වැඩසටහන් කියලා. මේ වැඩසටහන් වල අපිට දකින්න පුළුවන් නිශ්චිත විෂය මාලාවක්. කලින් තීරණය කරගන්නවා ෆැකල්ටි බෝඩ් හරි කවුරු හරි පාසලේ NIE එක හරි එකතු වෙලා මෙන්න මේවා තමයි 8 ශ්‍රේණියට උගන්වන්නේ. මේවා තමයි 9 ශ්‍රේණියට. එහෙනම් කලින් නිශ්චය කරගත්, කල්තියා තීරණය කරගත් විෂය මාලාවක් මේ වගේ තියෙනවා. ෆෝමල් සිලබස් එකක් මේකේ තියෙනවා. ඒත් එක්කම නිශ්චිත අරමුණු තියෙනවා. එක එක විෂයට අදාළ නිශ්චිත අරමුණු තියෙනවා. නිශ්චිත අරමුණු ඇතුව තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. නීති මාලාවක් තුළ තමයි ක්‍රියාත්මක වෙන්නේ. විශ්වවිද්‍යාලේ නම් අපිට තිබුණ අපිව බඳව ගන්නකොට අපිට නීති මාලාවක් දැම්මා. උඹලා 80%ක් පැමිණීම තියෙන්න ඕන විභාගෙ ලියන්න දැන්. ඉස්කෝලවලත් උසස් පෙළට එහෙමත් තියෙනවා. මෙන්න මොකක් හරි නීතියක් තුළ ක්‍රියාත්මක වෙන්නේ. විධිමත් අධ්‍යාපන ඉස්කෝලේ පවත්වන කාල සීමාවක් තියෙනවා. උදේ මේ ඉඳන් හවස මේ වෙනකම් නිශ්චිත නීති මාලාවක් යටතේ ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ මේකට පුහුණුව ලත් වෘත්තිකයෙන් අතින් තමයි අධ්‍යාපනය දෙන්නේ. එහෙම නැත්නම් සහතිකපත් ලැබපු පුහුණුව ලත් අය තුලින් තමයි අධ්‍යාපන එක්ක උපාධියක් එක්ක අධ්‍යාපන වේදී ඩිප්ලෝමාවක් දැන් නම් අනිවාර්යයෙන්ම උපාධිය ගුරු වෘත්තියට ගන්න. එහෙනම් ඒ අය අතින් තමයි සර්ටිෆයිඩ් ටීචර්ස්ලා අතින් තමයි මේක වෙන්නේ. ඔන්න විධිමත් අධ්‍යාපනයේ ලක්ෂණ. ඒත් එක්කම සුදුසුකම අනුව දරුවා ඒ ළඟා කරගන්න සුදුසුකම අනුව
දරුවට සහතිකපත් නිකුත් කරනවා. awards දෙනවා. විශ්වවිද්‍යාලයේ තමන් ළඟ වුණු මට්ටම අනුව first class, second class, lower class division ඔන්න ඕවා දෙනවා. ඒ කියන්නේ සුදුසුකම අනුව සහතිකපත් පිරිනැමීම සිද්ධ කරනවා විධිමත් පාඨමාලාව. හැබැයි මේක දුර්වලයන් හලාගෙන යන ක්‍රමයක්. දුර්වලය ඇදගෙන යන ක්‍රමයක් නෙමේ. විධිමත් අධ්‍යාපනය කියන්නේ දුර්වලය හලාගෙන ඉදිරියට යන ක්‍රමයක්. අවිධිමත් අධ්‍යාපනය. අවිධිමත් අධ්‍යාපනය කියන්නේ එහෙනම් මේ කියන්නේ පැත්ත. මේ අවිධිමත් අධ්‍යාපනය මුළු ජීවිත කාලයම පුරාවටම ගන්න පුළුවන්. සැලසුම් සහගත බවින් තොරයි. අරමුණුවකින් තොරයි. අවිඥානිකව මිනිහෙකුගේ ජීවිතේ පුරාවටම ඒක රාශී කරගත්ත අත්දැකීම් ඇසුරෙන් සිදුවන ඉගෙනුම අවිධිමත් අධ්‍යාපනය. සැලසුම් සහගත බවින් තොරව අරමුණකින් තොරව නිශ්චිත අරමුණකින් තොරව අවිඥානිකව පුද්ගලයෙකුගේ ජීවිතේ පුරාවටම නිශ්චිත කාලයක් නැහැ. ඒක රාශී කරගත්ත අත්දැකීම් වලින් සිදුවන ඉගෙනුමට අපි කියනවා අවිධිමත් අධ්‍යාපනය කියලා. මේ අවිධිමත් අධ්‍යාපන ආයතන විදියට පවුල ගන්න පුළුවන්. පවුල තුලින් අවිධිමත් අධ්‍යාපනය ලබනවා. peer groups වලින් සමවයස් කණ්ඩායම් වලින් අවිධිමත් අධ්‍යාපනය ලබනවා. අසල්වාසීන්ගෙන් ආගමික මධ්‍යස්ථාන අපේ හාමුදුරුවන්ගේ පන්සල, සිස්ටර්ගේ පල්ලිය, වෙළඳපොළ, මාධ්‍ය, සංස්කෘතික මධ්‍යස්ථාන ඔය සිනමා හල් වලින් අවිධිමත් අධ්‍යාපන ලබනවා. එහෙනම් මේවා අවිධිමත් අධ්‍යාපන ආයතන විදියට අපිට මේවා ගන්න පුළුවන්. අපි ජීවත් වෙන ජීවිතේ 80%කට වැඩිය ප්‍රතිශතයක් මේ ප්‍රායෝගිකව භාවිතයට ගන්නේ මේ අවිධිමත්ව අපි ලබාගත් අත්දැකීම්. එහෙනම් අපි බලමු මේ වගේ මොනවද ලක්ෂණ කියලා. අවිධිමත් අධ්‍යාපනයේ ලක්ෂණ. සැලසුම් සහගත බවින් තොරයි කියලා අපි කිව්වා. අරමුණකින් තොරයි. පැහැදිලි අරමුණක් නැහැ. අරමුණකින් තොරයි. අවිඥානිකයි. පුද්ගල ජීවිත කාලය පුරාවටම ලබා ගන්න පුළුවන්. එහෙනම් අධ්‍යාපනය ලැබෙන්නේ කොහොමද? අත්දැකීම් මත පදනම් වෙලා තමයි අධ්‍යාපනය සිදු වෙන්නේ. ඔන්න මූලික ලක්ෂණ ටික. සැලසුම් සහගත බවින් තොරයි. නියම වෙලාවක් නැහැ. සුදු ඇඳගෙන ඉස්කෝලේ යන්නේ නැහැ. නියපොතු කපාගෙන කොණ්ඩේ කපාගෙන රැවුල් කපාගෙන එහෙම යන්නේ නැහැ. 80% බලන්නේ නැහැ. එහෙනම් සැලසුම් සහගත බවින් තොරයි. අරමුණක් නැහැ. නිශ්චිත අරමුණක් නැහැ. මේ හින්දා තමයි මේක කරන්න කියලා අරමුණක් නැහැ. මේ O level පාස් වෙන්න තමයි මේක උගන්වන්නේ කියන අරමුණක් නැහැ. අවිඥානිකයි. පුද්ගලයෙකුගේ ජීවිතේ පුරාවටම ලැබෙනවා. ඒක එක කාලයකට සීමා වෙලා නැහැ. අත්දැකීම් වලින් තමයි අධ්‍යාපනය ලබන්නේ. ඔන්න ඔය කරුණු පහ අවිධිමත් අධ්‍යාපනයේ ලක්ෂණ. Sir, excuse me. සර් ඔතන නොවිධිමත් අධ්‍යාපනය ගැනත් කතා කරලා තියෙනවා නේද සර්? ඔව්. සර් මේ excuse me sir මේකේ මේ අර විධිමත් අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ මට ටිකක් අදහසක් ආවා. මේ විධිමත් අධ්‍යාපනය ලංකාවේ විධිමත් අධ්‍යාපනය සාර්ථක නැහැ. ඒ කියන්නේ මේ අධ්‍යාපන ක්‍රමේ ඔන්න ඔය සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්ද කියන ගැටලුවකට ආවා. මේ කියන්නේ විද්‍යාත් අධ්‍යාපනයේ ඌනතාවයන්. එතකොට මේ ඒ කියන්නේ අර දැන් අපේ ලංකාවේ ගත්තොත් එහෙම අපේ සංස්කෘතියට සම්ප්‍රදායට ගැළපෙන අධ්‍යාපනයක් නෙවෙයිනේ අපෙන්ට බලෙන් ගහපු අධ්‍යාපන ක්‍රමයක් නේ තියෙන්නේ මේ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපන ක්‍රමය. ඒ ඔන්න ඔතනදී දැන් ගොඩාක්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් වල තියෙන්නේ ඔන්න ඔය ලක්ෂණය. ඒ කියන්නේ ඒකෙන් වෙලා තියෙනවා මේ දැන් අර මේ සමහරක් ඒවල 1-2 ශ්‍රේණි වලින් ළමයින් අතහැර යාම පාසල් අතහැර යාම වැඩි වෙලා තියෙනවා. මේ කියන්නේ අපිට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි මේකේ තියෙන්නේ. ඒ නිසා පාසල් හැර යන්නන් වැඩි වෙලා තියෙන විධිමත් උනත් විධිමත් එක දැන් මේ කියන්නේ සම්පූර්ණයෙන්ම කියන්නේ දේශීය අවශ්‍යතාවයන්ට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි
ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ ගත්තොත්. ඒතර උදාහරණයක් විදිහට දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් සංවර්ධන වෙමින් පවතින රටවල් වල ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. දැන් ආහාර හිඟය, එතකොට රැකියා වියුක්තිය, දිලිඳු බව, නිවාස හිඟය මේ වගේ ප්‍රශ්න තියෙනවානේ. එතකොට මේ වගේ අධ්‍යාපන ක්‍රමයේ මේවා හුවා දක්වලා නැහැ. එතකොට ඒක අර තුන්වන ලෝකයේ රටවල් වලට මේ අධ්‍යාපන ක්‍රමය ගොඩනගා ගැනීමේදී විධිමත් අධ්‍යාපනයේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඔන්න ඔය විධිමත් අධ්‍යාපනය සම්බන්ධයෙන් ලංකාවට එල්ල කරලා සමහරක් වෙලාවට ඇහුවොත් මේ වගේ ප්‍රශ්නයක් ගොඩනගන්න පුළුවන්. චුට්ටක් අන්න ඒක මට හිතුණා මෙතනදී පොඩ්ඩක් කතා කරගෙන යන අතරතුරදී පොඩ්ඩක් දැනුවත් කරන්න එක හොඳයි කියලා. සර් ඒකට කාරණාව පොඩ්ඩක් එකතු කරන්න. මේ විධිමත් අධ්‍යාපනයේ තියෙන අද ගැටලුවක් තමයි මේ ඉගෙන ගන්න අය ගමෙන් වෙන් කරන එක. පළවෙනි දේ. අපි මම නම් හිතන්නේ ගමේ ඉගෙන ගන්න කෙනා ඒ ගම ගැන හොඳට දන්නවා. ගමේ මිනිස්සුන්ගේ ජීවත් වෙන සමාජ ආර්ථික වටපිටාව හොඳටම දන්න කෙනෙක් තමයි ගමේ ඉන්න කෙනා. එතකොට අද අධ්‍යාපනයේ මේ විධිමත් අධ්‍යාපනය තුල වෙන්නේ ඒ ගමේ ඉගෙන ගන්න කෙනාට මහාන් තත්වයක් ඔළුවට දාලා ඌ අර සමාජයේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න ඕන නැති එකෙක් විදිහට ගමෙන් පිටමං කරනවා. ඒ නිසා අපේ හැමදාම අර ගම්වල මිනිස්සුන්ගේ ප්‍රශ්න හැමදාම ඒ විදිහමයි. ඒ මිනිස්සු කවදාවත් මේවා වෙන්නේ නැහැ. එතනින් එහාට මේවා අර උගතා අර ඉගෙනගත්තු මිනිහා වෙන් කරලා වෙන කොටසකට ගන්නවා මේ අධ්‍යාපනයේ තුල මට මේ දැනෙන විදිහට නම්. මම නම් කියන්නේ එහෙම නෙමෙයි. ඒ ඉගෙනගත්තු කෙනා ඒ පරිසරයේ ඉඳලා ඒ පරිසරය වෙනස් කරන්න දායක වෙන්න ඕන කියන අදහස් තමයි මට නම් තියෙන්නේ. හරිද වැරදිද දන්නේ නැහැ. සර් ඒ වගේම දැන් ගමෙන් නගරයට ගන්නවා වගේම නගරයෙන් ඉන්න අයත් පිටරටකට යන්න බලනවා උගතුන. එතකොට දැන් අපේ අධ්‍යාපන ක්‍රමය තුල එතකොට තව තවත් අප්‍රපාතයට වැටෙනවා කියන එක අර සර් කිව්වා වගේම ගමෙන් නගරයට වගේම නගරයෙන් පිටරටකට යන්න යන ප්‍රවණතාවයක් දැන් තියෙනවා අපේ අධ්‍යාපන ක්‍රමය තුල. ගණිත සර් එක්ස්කියුස් මී සර් දැන් ඕකේ අපිට තව ප්‍රධාන හේතුවක් නේ දැන් අපි මේ PGD එක කරන්නේ දැන් අපි මේ ජොබ් එක අරගෙන ගොඩක් කාලයකට පස්සේනේ එතකොට දැන් අපිට අර අධ්‍යාපනය ලබා දීම පිළිබඳව දැනුමක් නැහැනේ මේකෙන් පස්සේනේ අපිට ඒ දැනුම එන්නේ දැන් මේ මොකුත් දැනුමක් නැතුව අපි අධ්‍යාපනය ලබා දෙන්න ගියාම අපි අර තේරුමක් නැතුව ළමයින්ට අධ්‍යාපනය ලබා දුන්නා වගේනේ ඇත්තටම දැන් තමයි තේරෙන්නේ කොහොමද උගන්වන්න ඕන කියලා. ඒක ලොකු ගැටලුවක් නෙමෙයිද? අපිට දැන් ඩිග්‍රියක් ගත්තා. ඒකත් ගැටලුවක්. අනික සර් PG දෙක කරන්නේ ඉතින් අල්ප ප්‍රමාණයයිනේ. ඒතර හරි ගුරු වෘත්තිය ගැන අවබෝධයක් නැතුව තමයි ගුරු වෘත්තිය දෙන්නේ බහුතරයක්. ගුරුවරයා නියම තැනට එනකොට ගුරුවරයා පෙන්ෂන් යනවා. ඔව්. සර් මේ අපි දැන් විධිමත් අධ්‍යාපනයේ දැන් සර් කියපු කරුණුත් එක්ක මම ටිකක් මෙතන මේ ගොනු කරගත්තා. ඒ ගොනු කරගත්ත කරුණුත් එක්ක මේ විධිමත් අධ්‍යාපනය අරමුණු හා පරමාර්ථ එකත් එක්කම සංනිධාන ස්වරූපයෙන් ගලාගෙන යනවා. එතකොට මේ විධිමත් අධ්‍යාපනය පද්ධතිය සැකසීලා තියෙන්නේ සාම්ප්‍රදායික බව මෙන්ම ආයතනික ස්වරූපයක් වෙනවා ගොඩක් වෙලාවට මේ කියන්නේ විෂයමාලා කාර්මික නවීන කාර්මික සමාජය අපෝස් මේ කියන්නේ විෂයමාලා සාම්ප්‍රදායික ස්වරූපයෙන් ගන්න නිසා නවීන මේ කාර්මික සමාජයේ අවශ්‍යතා සපුරාලන්න ගොඩක් වෙලාවට මේක අපෝසත් වෙලා තියෙනවා සංවර්ධන වෙමින් පවතින රටවල්. ඊළඟට මේ අර සාමාන්‍යයෙන් ගත්තොත් මේ කියන්නේ මේකෙදි ගොඩක් වෙලාවට ගණනය කරන්නේ සර් මේ න්‍යායාත්මක දැනුම දෙන්න තමයි ගොඩක් වෙලාවට බලන්නේ. ලංකාවෙත් වෙලා තියෙන ඔන්න ඔය ගැටලුව. න්‍යායාත්මක කියන්නේ ප්‍රායෝගික දැනුමට වඩා න්‍යායාත්මක ස්වරූපය ලබා දෙන්න තමයි මේ විධිමත් අධ්‍යාපනයේ ගොඩක්ම මේ කියන්නේ වෙහෙසෙන්නේ. ඒත් එක්කම මේ කියන්නේ විධිමත් අධ්‍යාපනයේ පරමාර්ථ ඉටු කරගන්න ගොඩක් කලකට දීර්ඝ කාලයක් යනවා. දැන් ලංකාවටත් වෙලා තින්නේ ඒකනේ. ඒ කියන්නේ දේශීය ඒ කියන්නේ ශ්‍රේණිගත ස්වරූපය හින්දා පාසල් කාල සීමාව ගිහිලා ඒ කියන්නේ ප්‍රතිඵල ලබා ගන්න ලොකු කාලයක් යනවා. ඊළඟට මේ විධිමත් අධ්‍යාපනයේ සමාවස්ථා ලබා දෙන්න කියනවා. නමුත් ඒක හොඳයි. නමුත් මේ පොදු ඒකීය විෂය මාලාවක් තමයි මේගොල්ලන්ට දෙන්නේ. ඒ කියන්නේ මේ අර කපිල සර්ගේ නෝට් එකේ සමාන තැන්වල මම පොඩියට ලියන්න තියෙනවා පොදු විෂය මාලාවක් දෙන්න. එතකොට ළමයිගේ තියෙන මේ සිසුන්ගේ අපේක්ෂා, රුචිකම්, හැකියාවන් ප්‍රදර්ශනය කරන්න වෙන්නේ නැහැ. ඊළඟට අර සහතික පත්‍ර ප්‍රදානයක් ඒ වගේ ඒවා හින්දා ඒ කියන්නේ සම්මාන ඒ වගේ තමයි දෙන්නේ. ඒ කියන්නේ
එතකොට නූතන ලෝකයේ මේ දියුණු රටවල් වලට මේක කිසි ගැටලුවක් නැහැ. නමුත් අපි වගේ සංවර්ධන වෙමින් පවතින රටවල් වලට මේ ජාතික අපේක්ෂාවන් ඉටු කරගන්න නැත්නම් අපි අර කතා කරන අරමුණු ඉටු කරගන්න විධිමත් අධ්‍යාපනයෙන් මේ අර සහයෝගයක් දෙනවද කියන එක ගැටලුවක්. ඒ නිසාම මේ දේශීය සංස්කෘතියට ඒ කියන්නේ සම්ප්‍රදායට අනුකූල වෙච්ච රටාවකින් යුක්ත අධ්‍යාපන රටාවක් බිහි කරගන්නවා නම් හොඳයි. නමුත් අපිට අපේ ලංකාව ගැන ගත්තොත් මේක ලංකාවට අදාළ කරලා ප්‍රශ්නයක් ගොඩනගුවොත් අපිට බලෙන් ඇඟේ ගහපු මේ අධ්‍යාපන රටාවක් තමයි තියෙන්නේ බ්‍රිතාන්‍යය විසින්. අපිට ඒක අපිට ඕන විදියට අපිට දේශීය හැඩගැස්මකින් යුක්තව හදාගත්තොත් මීට වැඩිය විධිමත් අධ්‍යාපනයේ හොඳ නඹුරුතාවයකට ඉස්සරහට යන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. බොහොම ස්තුතියි. සර් තව තන අර ඒකට මට එකතු කරන්න වෙනවා මේක මට දැනෙන නිකන් හිතෙන දෙයක්. සුද්දෝ කියන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ අපේ පෙර මිනිස්සුන්ගේ හැකියා දක්ෂතා දැකලා ඒව මොට කරන්න හදපු අධ්‍යාපන ක්‍රමයක්ද කියලා සැකයකුත් එනවා මට නම්. මේ අපේ අධ්‍යාපන ක්‍රමය දිහා බලපුවා. අපේ ජාතීන්ගේ පෙර අපේ ඒ කියන්නේ මුල් කාලේ මිනිස්සු කරපු කියපු දේවල් දිහා බලපුවාම ඒ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය, ඒ මිනිස්සුන්ගේ හැකියාව, කාර්යශූරත්වය මේවා දිහා බලපුවාම ඒ ශක්තිය විනාශ කරලා දාන්න දීපු අර න්‍යායාත්මක අර සර් කිව්වා වගේ ප්‍රායෝගිකත්වයෙන් තොර අධ්‍යාපනයක්ද කියලා හිතනවා මේ අපේ අධ්‍යාපන ක්‍රමය. ජනක සර් කියන්න. අතනදී අර අපි අර ලෝධිමත් අධ්‍යාපනයේ උදාහරණ විදිහට සර් පල්ලියේ පාසල ගත්තනේ සර්. එතකොට සර් දැන් ඉත පල්ලියේ පාසලේ දහම් පාසල් විභාග වගේ පවත්වන නිසා දැන් ඒකෙත් සර් අර පිළිමත් අධ්‍යාපනයේ උදාහරණයක් විදිහට ගන්න බැරිද? ඒක ගන්න එක වැරදිද? එතන අපි කිව්වේ ඒකේ මේ පන්සලේ දහම් පාසල කියන එක නෙමෙයි දහම් පාසල් විද්‍යාත්මක වෙනවා. පන්සල තුලින් ගොනු කරගන්න අන්න ඒකේ ඒ වගේ දේවල් පන්සල තුලින් ගන්නේවා පවුල තුලින් ගන්නේවා මේ සමාජය තුලින් ගන්නේවා අන්න ඒව තමයි අවිධිමත්. ඒකට නිශ්චිත කාලයක් නැහැ. නිශ්චිත වෙලාවක් නැහැ. පන්සල් යන්න ගිහිලා පන්සලෙන් අපි නිර්වාණය පිළිබඳ අවබෝධයක් ගන්න වයසක් තියනවද? කාලයක් තියනවද? දවසේ වෙලාවක් තියනවද? නැහැනේ පන්සල් යන්න. ඇයි අපි පන්සල් යන්නේ ආධ්‍යාත්මික සංවර්ධනයට. එතකොට ඒ ගන්න සංවර්ධනය මොකද්ද? අධ්‍යාපනය. ඒක ගණ්ඩයි මම කියන්නේ නැතුව දහම් පාසල කියන එකට නිශ්චිත වෙලාවක් තියෙනවා, විෂය මාලාවක් තියෙනවා, ඇගීම් ක්‍රමවේදයක් තියෙනවා. ඒකින්ද ඒක ගන්න බෑ. මම පන්සල කියලා ගත්තේ පන්සල තුලින් සම්මාර අනිත් පැත්ත හදන එක. හරි සර්. මනට යන්න භාවනා කරනවා කට්ටිය ගිහිල්ලා භාවනා කරන්න යන්න වෙලාවක් තියෙනවද නැහැ? ඒ පැත්ත හිතන්න සර්. එතකොට සර් අපි නියම ටයිම් ෆ්‍රේම් එකකට යටතේ කරන ඒවා ගන්න එපා. හරි සර්. හරි සර්. ඔව්. පන්සල කියලා පොදුවේ ගත්තේ අර කතාව නියෝජනය වෙන්න. පන්සල් පරිසරයේ කියලා මිස්ලා කියපු කතාවල් ඇත්ත. මේ සමාජ ප්‍රචලනයේ ඔස්සේ එක එක පන්තිය දැන් බ්‍රිතාන්‍ය වාගේ ඉහළ කුල වලට යන්න ඉහළ තත්යකට යන්න පුළුවන් අධ්‍යාපනය තුලින්. ඇමරිකාවේ යන්න බෑ. ලංකාවෙත් යම්කිසි මට්ටමකට යන්න පුළුවන්. එතකොට අනුග්‍රාහී සචලනයක් තියෙන්නේ. අපි මේ කියපු පැත්ත අපි මේ අපේ ගලගමගේ සර්ලගේ පැත්තෙන් ස්තරායනේ සහ සචලනයේ යටතේ අපි යෝග කතා කරනවා. එතකොට අපිට හොඳටම තීරෙනවා. එතකොට මෙතන අපි කතා කරන්නේ අධ්‍යාපනයේ විධිමත් අධ්‍යාපනයේ අදාළ ලක්ෂණ ටිකයි අවිධිමත් අධ්‍යාපනයේ ලක්ෂණ ටිකයි ඊට අමතරව non formal education 1973 මතක නම් පිලිස් ක්‍රූම් වාර්තාවෙන් පස්සේ තමයි නොවිධිමත් අධ්‍යාපනයේ ලෝකෙට අඳුන් ලැබුණේ. එතකොට නොවිධිමත් අධ්‍යාපනයේ පියා පිලිප්ස් ක්‍රූම් විදිහට අපි සලකනවා. එතකොට මෙන්න මේකේ නොවිධිමත් අධ්‍යාපනයෙන් කියන්නේ ජන සමාජය තුල සිටින ළමයි හෝ වේවා තරුණයින් වේවා වැඩිහිටියෝ වේවා ඒ කියන ජන කණ්ඩායම් වල සුවිශේෂී අධ්‍යාපන අවශ්‍යතා අන්න වචනේ සුවිශේෂී අධ්‍යාපන අවශ්‍යතා ඉටු කිරීමේ අරමුණයි. මොකද්ද මේ සුවිශේෂී කියන්නේ? වීදි දරුවන්ට පාසලට යොමු කරා. පුනරුත්ථාපනයේ කඳවුරේ ඉන්න අයට අධ්‍යාපනය ලබා දෙන්න. රැකියා විරහිත අයට රැකියා ලබා දෙන්න පාඨමාලා පවත්වන්න. සුවිශේෂී අරමුණක්. අන්න ඒව පදනම් කරගෙන විධිමත් අධ්‍යාපනය වාගේ නෙමෙයි. ඒකෙන් සීමාව කඩලා පොඩ්ඩක් එළියට යනවා. පරිබාහිරව ක්‍රියාත්මක වන
ඕනෑම ආකාරයක අධ්‍යාපන වැඩසටහනක් අපි නොවිධිමත් අධ්‍යාපන වැඩසටහනක් කියලා කියනවා. මේ අරතල අපිට ගන්න පුළුවන් ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන, පරිගණක සම්පත් මධ්‍යස්ථාන, විධාතා සම්පත් මධ්‍යස්ථාන හරහා ක්‍රියාත්මක වෙන තරුණ සේවා සභාවගේ ගන්න පුළුවන් නේද අපිට? තරුණ සේවා සභාව පුළුවන් ටීචර්. ඒ වගේ තියෙන නැහුම්, කේක් නිෂ්පාදන, විදුලි කාර්මික කියන පාඨමාලා ඕන එකක් ගන්න පුළුවන්. තරුණ සේවා සභාව මගින් මේ පාඨමාලා ගොඩාක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ක්‍රීඩා අමාත්‍යාංශය, කාර්මික අධ්‍යාපන කොමිසම තියෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ තියෙන සුතික අධ්‍යාපන කමිෂන් එකේ සමහර ඒවා කරනවා. හන්දපාඩුව තියෙනවා මධ්‍යස්ථානය. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයත් නොවිධිමත් නේ? විවෘත ඕපන් යුනිවර්සිටි ඉන්න කෙනෙකුට කරගන්න පුළුවන්. විවෘත විශ්වවිද්‍යාලයක් පිහිටෙන්නේ නොවිධිමත් නමිශීලීභාවයේ ලක්ෂණයක් නේද සර්? සර්වෝදය ක්‍රියාත්මක වෙනවාද කියන දේ මට පැහැදිලි නෑ. විවෘත විශ්වවිද්‍යාලයේ පිහිටවපු අරමුණු දැන් ඉටු වෙනවාද කියන එක ගැන හිතලා බලන්න. සර්වෝදය හරි. ඒත් එක්කම කාර්මික පාඨමාලා ජපාන් ටෙක්, ජර්මන් ටෙක් වගේ ඒවත් මේවට උදාහරණ. එතකොට ඔන්න ඕක තමයි අධ්‍යාපනයේ ප්‍රධාන කාණ්ඩ තුන. දැන් ලංකාවේ හම්බෙනවා විධිමත්, අවිධිමත් සහ නොවිධිමත් කියලා අධ්‍යාපනය. ෆෝමල්, නන් ෆෝමල් සහ ඉන්ෆෝමල්. අනේස තරහ නැතුව අර මේ නම කියන්න අර පිලිප් 1970 දශකයේ පිලිප්ස් කූම් 1973 තමයි නොවිධිමත් අධ්‍යාපනයේ එයා තමයි පියා. කැඩි හිනස පොඩක් කියනවාද ආයේ? පිලිප්ස් ක්‍රූම්ස් අය කයන්නයි අර ක්‍රූ කියලා දාන අර ලව්දියාද පිලිප්ස් ක්‍රූම්ස් කියන කෙනා. COOMBS. ජනක සර් මම ලියාගෙන තියෙනවා රටක් වශයෙන් ශාස්ත්‍රීය පුළුල් වශයෙන් අවධානය යොමු වෙන්න ඕන මේ විධිමත් නොවිධිමත් අධ්‍යාපනයටයි කියලා. පැහැදිලිවම ටීචර් නොවිධිමත් අධ්‍යාපනයත් අපි ගණන් ගත්තේ නැති වුණාට අතිශයින් වැදගත් පැත්තක්. නොවිධිමත් අධ්‍යාපනයක් වගේ දෙන හින්දා නේද? ඔව් ඒක වෘත්තීය අධ්‍යාපනයක්. ඒ කියන්නේ ඒකෙන් පස්සේ කෙනෙකුට කාර්යයක් කිරීමේ හැකියාව වෙනවා. මේ තුنين පුනරුත්ථාපනය කරේ නැත්නම් බන්ධනාගාර රැඳවියෙක් නැවත ඔහු එළියට ඇවිල්ලා කරන්නේ මේ ටික. ඒ හින්දා ඔහුව පුනරුත්ථාපනය කරන්න නම් දෙන්න ඕන ඉස්කෝලේට දාලා ඉගන්නන්න බෑ. ගෙදරට යවලා පන්සලෙන් උගන්න ගනින් පවුලෙන් ඉගෙන ගනින් කිව්වට මේ මිනිහා ඒකට යොමු වෙන්නේ නෑ. එහෙනම් කරන්න තියෙන එකම දේ තමයි නොවිධිමත් අධ්‍යාපනය. ඉතින් මේක වයස් භේදයකින් එතකොට දැන් පාසල කියන උදාහරණයක් විදිහට සාමාන්‍ය පෙළ විභාගයේ ලක්ෂ 3.5ක් ලියුවොත් එහෙම උසස් පෙළට ළමයි එච්චර ප්‍රමාණයක් ගන්න නැහැනේ. එතනින් යම් කිසි පිරිසක් හැලෙනවා. එතකොට ඊළඟට උසස් පෙළ විශ්වවිද්‍යාල යර්ස් කියන හැමෝම යර්ස් පාස් එක හැමෝම විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන්නේ නැහැ. එතකොට එතනින් හැලෙන පිරිසකට අනිවාර්යෙන් මේ අධ්‍යාපන ක්‍රමය අවශ්‍ය වෙනවම නේද සර්? අනිවාර්යයෙන්ම ටීචර් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩ කරපු කෙනෙක් විදිහට මම ඒක දැක්කා. මම ඒකට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නත් මම කියලා අපේ සාමාන්‍ය පෙළ ලියනවා ළමයි 90%. උසස් පෙළට එතනින් තේරෙන්නේ 40%යි. එතනින් පස්සේ උසස් පෙළෙන් පස්සේ කැම්පස් එකට යනවා 20%ක් 22ක් 25ක් වෙයි දැන්. එතකොට හිතන්න මග හැලෙන ප්‍රමාණයට මොකද වෙන්නේ කියලා. මේ දරුවන්ට ඒ කියන්නේ විශ්වවිද්‍යාලයි උසස් පෙළයි අතර ලොකු ගැප් එකක් තියෙනවා. මේක පුරවන්න තියෙන්නේ තාක්ෂණික තාක්ෂණ විශ්වවිද්‍යාලය, සාගරහා ජලජ විශ්වවිද්‍යාලය, කාර්මික විද්‍යාල සහ නොයෙක් අනිත් අධ්‍යාපන ආයතන තමයි තියෙන්නේ. මේක බොහොම සීමිතයි. හැබැයි දරුවෝ උසස් පෙළ පාස් අර ටීචර් කිව්වා වගේ යර්ස් තියෙනවා. නමුත් දරුවන්ට ඉගෙන ගැනීමේ හැකියාව නැහැ. එතකොට මෙන්න මෙතන තමයි නොවිධිමත් අධ්‍යාපන වැඩසටහන ඔය ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ අධිකාරිය මගින් එක එක පාඨමාලා ඇති කරලා තියෙනවා. ජර්මන් ටෙක්, ජපාන් ටෙක්, එතකොට ඔය රත්මලානේ තියෙන තාක්ෂණික විශ්වවිද්‍යාලය, එතකොට කාකදූපතේ තියෙන සාගරහා ජලජ විශ්වවිද්‍යාලය, ඔන්න ඔය ටික ඔය තියෙන්නේ ඕකට තමයි. ඔය ගැප් එක පුරවන්න. නමුත් ඒ ගැප් එක පුරවන්න බෑ.
එතකොට ඔන්න ඕක ලොකුවට වැදගත් වෙනවා. දරුවෝ බොහොම සීමිත පිරිසක් විශ්වවිද්‍යාලය යන අනිත් පිරිස සේරම මගේ හැලෙනවා. මේ දරුවන් අධ්‍යාපනය ලබා ගත්තාම එක වසරේ ඉඳලා කැප කරපු ඒ කැපකිරීම සේරම වතුරේ යනවා. එහෙනම් මේකට හොඳම නොවිධිමත් අධ්‍යාපන ක්‍රමයක් රටක ගොඩ නැගිලා ඒක තුලින් වෘත්තීයගත කරන්න පුළුවන් නම් දැන් පෝට් සිටි එකේ එනවා. පෝට් සිටි එකට අවශ්‍ය වෘත්තිකයෙන් බිහි කිරීමට මේ අධ්‍යාපනයේ නොවිධිමත් අධ්‍යාපනය අපිට යොදා ගන්න පුළුවන්. මධ්‍ය මට්ටමේ තාක්ෂණික ශිල්පීන්, රියදුරන්, ඊට පස්සේ ක්වොන්ටිටි සර්වේයලා මේ අය බිහි කරන්න මෙන්න මේ පාඨමාලා හැදුවොත් අපිට පුළුවන් රටක් විදිහට මේක සංවර්ධනය කරලා යන ගමනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ බුද්ධිය මේ සේවකයෝ අපිට පිටරට වලට දාලා විදේශ විනිමය මෙහාට ගේන්න. එහෙනම් අපි ඉස්සරලාම පාසල් අධ්‍යාපනය හරියට හදන්න ඕන. ඊට පස්සේ ඒකේ ප්‍රාථමික ඊට පස්සේ උසස් පෙළ මේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ටික හරියට හදලා එතනින් පස්සේ මේ තත්ත්වයේ රජයේ පවත්න රජයන් විසින් තේරුම් අරන් තියෙනවා. ඒකේ හින්දා පාසලෙන් ගිනිහෙන ළමයි ප්‍රමාණය සාමාන්‍ය ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ජනගහනය 144යි. ඒත් grade 1 admission rate එක 99ක් වුණාට 9 ශ්‍රේණියට කලින් පාසලෙන් ඇදහැරෙනවා 8ක් හෝ 9ක් අතර ප්‍රතිශතයක්. 9 ශ්‍රේණියට කලින් අපි අර තිමිර මල්ලි කියපු හේතු හින්දා මේක ගැළපෙන්නේ නැති හින්දා ඒක නැත්තම් දෙමව්පියන්ට වියදම් කරගන්න සල්ලි නැහැ. දරුවෝ ගැන හොයා බලන්න කෙනෙක් නැහැ. මේ ප්‍රශ්න හින්දා මෙන්න මෙතනින් ගිලිහෙනවා. ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ගිලිහෙනවා. ඊට පස්සේ උසස් පෙළ විභාගයෙන් ගිලිහෙනවා. එතකොට මෙන්න මේ ටික අල්ලගෙන මේ ටික ක්‍රමවත් වැඩපිළිවෙලකට රැකියාව සඳහා පුරුදු කරොත් අපිට මේ රට දිනන්න පුළුවන්. ගොවිතැන හෝ වේවා කෘෂිකර්ම විද්‍යාල හරහා නිවැරදි විදිහට කොහොමද ගොවිතැන කරන්නේ? කොහොමද මේ පොරෙම කාර්යක්ෂමතාවය වැඩි වෙන්න භාවිතා කරන්නේ? ලෙඩ රෝග වලින් ආරක්ෂා කරලා පැල හදන්නේ කොහොමද? සත්තු ටික හදන්නේ කොහොමද? සත්ව පාලන විද්‍යාල හරහා මේවා කරන්න පුළුවන්. මේවා කෙරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ඕනේ රැකියාව විරහිත කෙනෙකුට බැංකු ලෝන් එකක් අරගෙන ස්වයං රැකියාවක් විදිහට බිම්මල් වගාව. ඒකට කොහේ හරි තැනක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා හරි මොකක් හරි ක්‍රමවේදයක් හදන්න ඕනේ මේ පිළිබඳව අධ්‍යාපනය දෙන්න. ඕකිඩ් මල් වගාව, බඳුන් තෙල් පැල වගාව, කොට්ටවුර මහන එක, සාරි ජැකට් මහන එක මේවට මොනවා හරි නොවිධිමත් පුහුණු වැඩසටහන් තිබිලා මේ මිනිස්සු මේවායින් දැනුවත් කරපුවා මේ මිනිස්සු මේවායින් කරගෙන ජීවත් වෙනවා. ඉතින් මේවා කෙරෙන්නේ නැති හින්දා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි මේවට තෘතීක අධ්‍යාපන කමිෂන් සභාව, මේ අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, එතකොට ඔය මේ මොනවද ජාතික ආධුනිකත්ව පුහුණු කිරීම අධිකාරිය, එතකොට ඔය මේ විද්‍යාත්මක මධ්‍යස්ථාන තියෙන්නේ මොකද්ද? ඒ සම්බන්ධ මේවා එකක් තියෙනවා. මොකද්ද? දරුවෝ පාසල් වලට එහෙම එන්නේ මේ මට ඒකේ නම මතක නැහැ. ඒ සඳහා නිලධාරීන් ඉන්නවා. හැම කෙනෙක්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්නවා. නිපුණතා සංවර්ධන නිලධාරී. මොනවද වෙන දරුවන්ට නිපුණතාවය? පාසල් හැර යන ළමයි කොච්චර ඉරගෙවල් වල වැටෙනවද? කුඩු වලට ගංජා වලට ඇබ්බැහි වෙනවද? ස්ත්‍රී දූෂණ වලට කොච්චර සහභාගී වෙනවද? ඉතින් මේවා තමයි බලන්න ඕනේ. මේවා තමයි රටේ දැවෙන ප්‍රශ්න. ඉතින් මේවට විසඳුම් නැහැ. ඉතින් මම දන්නේ ඒවා කොච්චරක් දුරට ඇති වෙයිද කියලා. නිර්මාණය වෙලා තියෙනවා ඒවා කොච්චරක් දුරට විසඳෙයිද කියලා අපිට කියන්න බෑ. එතකොට මේ අධ්‍යාපන ක්‍රම තුන ප්‍රධාන වශයෙන් විධිමත් අධ්‍යාපනයේ ලක්ෂණ ටික මතක තියාගන්න. නිශ්චිත විෂය මාලාව, නිශ්චිත අරමුණු, නීති මාලාවක් තියෙනවා, නීති රීති මාලාවක්. පුහුණුවලත් අය තමයි මේක උගන්වන්නේ. විධිමත් පරීක්ෂණයක් පවත්වනවා. ඒකේ සුදුසුකමට සාතිකපත් දෙනවා. දුර්වල අය හලාගෙන යන ක්‍රමයක්. අවිධිමත් එක සැලසුම් සහගත බවින් තොරයි, අරමුණකින් තොරයි, අවිඥානිකයි, පුද්ගලයෙකුගේ ජීවිතේ පුරාවටම ලබන්න පුළුවන් අත්දැකීම් ඇසුරෙන් ඉගෙන ගන්නවා. නොවිධිමත් අධ්‍යාපනයේ මේකෙදි කරන්නේ රැකියාව විරහිත අයට රැකියාව ලබා දෙන්න. එහෙම නැත්නම් වීදි දරුවන් පාසල වෙත යොමු කරන්න. පුනරුත්ථාපන කඳවුරු වල රැඳවියන් පුනරුත්ථාපනය කරන්න. පෙර පාසල් ගුරුවරු බිහි කරන්න. ස්වයං රැකියාවකට ආරම්භ කරන්න කලින් ඒ පිළිබඳ දැනුවත් කරන්න. කාර්මික පාඨමාලා ඇති කරන්න. මෙන්න මේ අරමුණින් තමයි මේ නොවිධිමත් අධ්‍යාපන කාර්යයන් කරන්නේ. එතකොට මේවා බලන්න මේකෙන් නොවිධිමත් අධ්‍යාපනය අපි අඳුන ගන්න ලක්ෂණ ටික මොනවද කියලා බලන්න. මේක සමාජයේ පවතින අවශ්‍යතාවය මුල් කරගෙන තමයි ක්‍රියාත්මක කරන්නේ. ඉරගෙදර නම් ඒ කුඩු ගැහුවා නම් ඒ කුඩු ගහන්න නැති වෙන්න ඉදිරියේදී
කුඩු පාවිච්චි නොකර වෙන දෙයකට පෙළඹීම. ඒ කියන්නේ සමාජයේ අවශ්‍යතාවය. එයා එකෙන් ගලවා ගැනීම සඳහා තමයි මේ පාඨමාලාව කරන්නේ. ශිල්ප කේන්ද්‍රීයයි. නම්‍යශීලී මේක කතා කරලා මේ මගේ මට්ටම මේකයි, මගේ මෙහෙමයි, මගේ දැනුම මේ. ඒක කතා කරලා කරගන්න පුළුවන්. වෙනස් වෙන තත්ත්වයේ හමුවේ ශනිකව වෙනස් වෙනවා මේ අධ්‍යාපනය. මෙන්න මේවා තමයි නොවිධිමත් අධ්‍යාපනයේ ලක්ෂණ ටික. සමාජයේ අවශ්‍යතාවයන් මුල් කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපනයක් දෙන්නේ. මේක නම්‍යශීලී මෙතන අධ්‍යාපනය. වෙනස් වෙන තත්ත්ව හමුවේ ශනිකව වෙනස් වෙනවා. ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ කොතෙක් කාර්යක්ෂමද? අපි ලෙස සාමාන්‍යයෙන් ඒ ගැන හිතනවා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ කොච්චර කාර්යක්ෂමද මේ? රැකියා විරහිත බව කොච්චරද? කොට්ටම්බ ගස් යට ත්‍රිවිල් තියාගෙන කී දෙනෙක් ඉන්නවද? මේවට දේශපාලන තත්ත්වයන්ගේ අත දැන් තියෙනවා. පහුගිය කාලෙක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේත් යම් ගැටලු ආවා. දරුවෝ ඇතුළත් කිරීම සම්බන්ධව. ඔන්න කාර්යක්ෂමතාවය ලංකාවේ අධ්‍යාපනයේ. පහේ ශිෂ්‍යත්වයේ හින්දා ළමයින්ගේ නිදහස බිඳුවටම දාලා තියෙන්නේ. නිදහස නැති කරලා තියෙන දරුවන්. එක පරයාතව කෙනෙක් නැගී සිටීම තමයි අපේ අධ්‍යාපනයේ දැන් තේමා පාඩේ වෙලා තියෙන්නේ. ලංකාවේ අධ්‍යාපනයේ හින්දා මම නම් දකින්නේ කාර්යක්ෂම නැහැ. ඒ ලංකාවේ අධ්‍යාපනය ලැබුවට රස්සාවක් කරගන්න බෑ. ලංකාවේ අධ්‍යාපනය තුළ දේශපාලනය පාසලකට දරුවෙක් දාගන්න සාජ හැකියාවෙන් එහෙම නැත්නම් දරුවගේ හැකියාවෙන් යන්න බෑ. දේශපාලඥයන්ගේ ලියුමෙන් යන්න ඕන. දේශපාලන අත දැමීම වැඩි. උසස් අධ්‍යාපනයටත් අත දැමීම තියෙනවා. ඉතින් ඒක හරි කරදරයි. එහෙම දුක් විඳලා ඉගෙන ගත්තා කියන්න රැකියාවක් ගන්න දේශපාලඥයන් පස්සේ යන්න වෙලා තියෙනවා. ඔන්න ලංකාවේ අධ්‍යාපනයේ තියෙන තැන. දරුවන්ගේ නිදහස චූටි දරුවන්ගේ සියලු දේ අහිමි කරලා තියෙනවා 5 වසර ශිෂ්‍යත්වයේ කියන විභාගේ. හොඳ පාසලක් ලබා දීමේ අරමුණින් දැන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ශිෂ්‍යාධාර ලබා දීමේ අරමුණින් මේක ගොඩ නැගුවා. මොන ප්‍රතිපත්තියද? කන්නංගර ප්‍රතිපත්තිය යටතේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? මේ හින්දා එකෙක් පරයා එකෙක් යන්න දරුවන්ව පොළඹවලා තියෙනවා. එකෙකුගේ දුක තව කෙනෙකුට දැනෙන්නේ නැති වෙන්න අල්ලපු මේස එකක් කන්නේ හැම්බේකන් නම් අනිත් එකක් කෑවද නැද්දවත් කියලා බලන්නේ 5 වසර ශිෂ්‍යත්වයේ තුලින් ගොඩනගලා තියෙන කරුණු. 6 වසර ටීචර්ස්ලා මේවා හොඳින් අඳුනනවා ඇති. පොතක් උවමාරු කරගන්න දෙන්නේ නැහැ. තරංගය ඒ තරම් තරංගය. මේක අම්මලාගේ විභාගයක් වෙලා තියෙන්නේ. ඒ හින්දා මම නම් දකින්නේ ලංකාවේ අධ්‍යාපනයේ කාර්යක්ෂම නැහැ. අපි බලමු අධ්‍යාපනයේ සංකල්පයයි ඒකේ ස්වභාවයයි කොහොමද? අධ්‍යාපනයේ සංකල්පය අපි තේරුම් ගන්නකොට මේකට ලෝකයේ විශ්වීය වශයෙන් මේකට නිර්වචනයක් හදන්න බෑ. පිළිගත් පොදු නිර්වචනයක් මේකට ගොඩනගන්න බෑ. අධ්‍යාපන සංකල්පයේ සඳහා නිර්වචන ලබා දෙන්න පුද්ගලයන්ගේ පෞරුෂ ස්වභාවය ඔහු හෝ ඇය විශේෂණය කර ඇති අධ්‍යාපන ක්ෂේත්‍රය ඔවුන්ගේ ජීවත් වන සමාජ ආර්ථිකයේ සමාජ පසුබිම දේශපාලන දර්ශනය ජීවන දර්ශනය කෙරෙහි බලපාන. ඒ හින්දා නිර්වචනය තුල විවිධත්වයක් තියෙනවා. අධ්‍යාපනයේ මේ කියපු විවිධ දෘෂ්ටි කෝණ වලින් දැකලා නිර්වචන දෙන්න පුළුවන්. දේශපාලන පැත්තෙන් දෙන්න පුළුවන් දේශපාලන දෘෂ්ටි කෝණයක් තියෙනවා. චර්යාව පැත්තෙන් චර්යාමය දෘෂ්ටි කෝණයක් තියෙනවා අධ්‍යාපනයේ. ආර්ථික පැත්තෙන් ගත්තොත් ආර්ථික දෘෂ්ටි කෝණයක් තියෙනවා අධ්‍යාපනයේ. සමාජයේ පැත්තෙන් සමාජීය දෘෂ්ටි කෝණයක්. එක දෘෂ්ටි කෝණි තියෙනවා. සංස්කෘතිය පැත්තෙන් සංස්කෘතිකමය දෘෂ්ටි කෝණයක්. එහෙනම් අධ්‍යාපනයට තනි නිර්වචනයක් දෙන්න බෑ. මේකේ විශේෂත්වය තමයි මොන දෘෂ්ටි කෝණයක ඉඳලා හරි අර්ථකථනය කෙරුවත් ඒක නිවැරදි. දේශපාලන පැත්තෙන් අධ්‍යාපනය බැලුවත් ඒකත් හරි. සමාජීයමය පැත්තෙන් අධ්‍යාපනය දිහා බැලුවත් ඒකත් හරි. ආර්ථික පැත්තෙන් අධ්‍යාපනය දිහා බැලුවත් ඒකත් හරි. චර්යාව පැත්තෙන් අධ්‍යාපනය දිහා බැලුවොත් ඒකත් හරි. ඒ හින්දා විශ්වීය එහෙම නැත්නම් පොදු නිර්වචනයක් අධ්‍යාපනයට සපයන්න බෑ. මෙන්න අධ්‍යාපනයේ එක් ස්වභාවයක්.
මොකද ඒ සියලුම ආකාරවල වටිනාකම් ආර්ථිකමය, දේශපාලනීය, සමාජීය, සංස්කෘතිකමය මේ අධ්‍යාපන සංකල්පය තුල නියෝජනය වෙනවා. මේක එක ලක්ෂණයක්. දෙවනි ලක්ෂණය අධ්‍යාපනය අඛණ්ඩව පරිණාමය වෙනවා. එක තැනක පවතින්නේ නැහැ මේ අධ්‍යාපනය. මොකක් හරි රටක අධ්‍යාපනයේ කාර්යක්ෂමතාවය, ඒ වගේම ඵලදායීත්වය මයින්ඩ පුළුවන් ඒකෙන් කොච්චරක් දුරට පුද්ගලයන් හා සමාජ අවශ්‍යතා ඉටු වෙනවද කියන එක. මේකෙන් තමයි රටේ අධ්‍යාත්මක කාර්යක්ෂමතාවය වගේම ඵලදායීත්වය මයින්ඩ පුළුවන්. පුද්ගලයාගේ හා සමාජයේ අවශ්‍යතා කොච්චර ඉටු වෙනවද කියලා බලපුවාම තමයි ඒක මන ගන්න පුළුවන් අපිට. මේ පුද්ගලයන්ගේ හා සමාජයේ අවශ්‍යතාවල ලක්ෂණ විදියට අපිට අඛණ්ඩව සහ වේගයෙන් වෙනස් වීම ගන්න පුළුවන්. ඒකට සාපේක්ෂව අධ්‍යාපනය, ඒකේ අන්තර්ගතය, ක්‍රමවේදය, උගන්වන රටාව, අරමුණු වෙනස් වෙන්න ඕන. හැබැයි මේක වෙනස් වෙනවද කියන එක අපේ ටීචර්ලා හිතලා බලන්න. එහෙනම් අධ්‍යාපනයේ දෙවනි ස්වභාවය තමයි අඛණ්ඩව මේක පරිණාමය වෙනවා. යම් තාක් දුරට හෝ ලංකාවේ නම් කොහොමද මට කියා ගන්න බෑ. මේක අධ්‍යාපනය වෙන රටවල, දියුණු රටවල අඛණ්ඩව පරිණාමය වෙනවා. තුන්වෙනි ලක්ෂණය තමයි අධ්‍යාපනය අනික් විචල්යක. අනිත් විචල්ය කියන්නේ මේක ආර්ථිකයත් එක්ක, සමාජයත් එක්ක, දේශපාලනයත් එක්ක, සංස්කෘතියත් එක්ක ඔන්න විචල්යයන් ටිකක්. අන්‍යෝන්‍ය විදියට බැඳී ගොඩනගෙන ක්‍රියාත්මක වෙන සංකල්පයක් තමයි අධ්‍යාපනය කියන්නේ. මොකක් හරි රටක ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සැලසුම් කරනකොට රටේ සමාජීය තත්ත්වය, ආර්ථික තත්ත්වය, සංස්කෘතික සාධක පිළිබඳව සැලකිලිමත් වෙලා ඒ තුල අන්තර්ගත සුවිශේෂ කරුණු අධ්‍යාපනයට ඇතුල් කරගන්න. ඊට පස්සේ අධ්‍යාපනය මගින් මේ කියපු විචල්්‍ය ආර්ථිකමය, සමාජීය, මේ සංස්කෘතිකමය හැඩගැස්වීමට, සංවර්ධනයට දායක වෙන්න ඕන. ඒකේ තියෙන විශේෂ දේවල් අපි ඇතුළට අරගෙන ඒ තුලින් අධ්‍යාපනයේ තුලින් ඒව සංවර්ධනය කරන්න ඕන. අද කෙරෙන්නේ ඒකද කියලා හිතලා බලන්න. අපි ඒක තුල දේවල් ගන්න යන්නේ, අපි ඒක සංවර්ධනය කරන්න යනවා. දෙකම දෙපැත්තම බිඳ වැටෙනවා. ඊළඟ කාරණේ තමයි අධ්‍යාපන සංකල්පයේ තුල එක මාන, විවිධ අදහස්, බහුවිධ මාන නියෝජනය වෙනවා. මේ සංකල්පය තුල ඉගෙනීම වෙන්න පුළුවන්, ඉගැන්වීම වෙන්න පුළුවන්, රසවින්දනය වෙන්න පුළුවන්, ඇගීම වෙන්න පුළුවන්, පුහුණුව වෙන්න පුළුවන්. මේ අදහස් ගණනාවක් නියෝජනය වෙනවා. අධ්‍යාපනය කියලා අපිට රවුමක් ඇන්දොත් ඒක රවුම කොටස් වලට බෙදන්න පුළුවන්. ඉගෙනීම, ඉගැන්වීම, රසවින්දනය, ඇගීම, පුහුණුව, රසාස්වාදය, අර්ථකථනය, මේ විදිහට අපිට මේ අධ්‍යාපන සංකල්පවල බහුවිධ මානයන් පෙන්වන්න පුළුවන්. ඒ හින්දා අධ්‍යාපනය සංකල්පීය පදයක් විදිහට අපිට සලකන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්නයක් ආවොත් අධ්‍යාපනයේ ස්වභාවය පැහැදිලි කිරීමට දිය හැකි හේතු 4ක් දක්වන්න කියලා. එහෙම නැත්නම් අධ්‍යාපනයේ ස්වභාවය හේතු 4ක් මගින් පැහැදිලි කරන්න. ඔන්න ඔය කියපු හේතු විශ්වීය විදියට පොදු නිර්වචනයක් දෙන්න බෑ. එක එක දෘෂ්ටි කෝණ වලින් බලපුවාම එක එක විදියට අධ්‍යාපනය කියන්න පුළුවන්. අඛණ්ඩව පරිණාමය වෙනවා. එක තැනක පවතින්නේ කාර්යක්ෂමතාවය, ඵලදායීත්වය මයින්ඩ පුළුවන්. ඒකෙන් කොච්චරක් දුරට පුද්ගලයාට හා සමාජයට කාර්යයන් ඉටු වෙනවද කියන එකෙන්. අඛණ්ඩව පුද්ගල හා සමාජ ලක්ෂණ වෙනස් වෙනවා. ඒකට සාපේක්ෂව එනම් අධ්‍යාපනය වෙනස් වෙන්න ඕන. අධ්‍යාපනයේ අනික් විචල්්‍ය සමග අන්‍යෝන්‍ය වශයෙන් බැඳිලා තියෙනවා. අධ්‍යාපනයේ සැලසුම් කරනකොට සමාජීය, ආර්ථික, සංස්කෘතික සාධක පිළිබඳව සැලකීමක් වෙන්න ඕන. ඒකේ හොඳ දේවල් අධ්‍යාපනය තුලට උකහාරගෙන අධ්‍යාපනය තුලින් ඒවා සංවර්ධනය කරන්න ඕන. අධ්‍යාපන සංකල්පයේ තුල විවිධ මාන තියෙනවා. ඉගෙනීම, ඉගැන්වීම කියන ඇගීම, පුහුණුව, රසාස්වාදය, රසවින්දනය, ඇගීම වාගේ අදහස් ගණනාවක් නියෝජනය වෙනවා. ඒ හින්දා අධ්‍යාපනය සංකල්පීය පදයක්. මෙන්න මේ කරුණු ටික ඔස්සේ මේ ප්‍රශ්නෙට උත්තරයක් ලියාගන්න හැකියාව වෙනවා. අධ්‍යාපනයේ කාර්යයන් බලමු. Function of education. පුද්ගලයෙකුගේ
සහජ සහ ස්වභාවික හැකියාවන් එහෙම නැත්නම් ශක්තියින් සංවර්ධනය කිරීම තමයි අධ්‍යාපනයේ කාර්ය වෙන්නේ. උදාහරණයක් ගත්තාම නායකත්වයේ දියුණු කිරීම. සහජ ස්වභාවික හැකියාවන් ශක්තියින් සංවර්ධනය අධ්‍යාපනයක කාර්යයක්. තවත් කාර්යයක් පෞරුෂය, චරිතය, චර්යාව සංවර්ධනය කිරීම. වෙනවද කියලා බලන්න. පර්සනැලිටි එක, කැරක්ටර් එක, බිහේවියර්ස් එහෙම දරුවන්ගේ හැදෙනවද අධ්‍යාපනයේ. හැබැයි අධ්‍යාපනයෙන් හැදිය යුතුයි කියලා කාර්යයක් තියෙනවා. මනසේ ස්වභාවයන් වෙනස් වෙනවද? ගෑනු ළමයෙක් දැක්කොත් එහෙම අනේ ලස්සනයි මේ ළමයා මටම ගන්න ඕන කියලා තමයි හිතෙන්නේ. ඉත්ගේ හැටි ඉගෝ කියනවා මේ මිනිස්සු බලාගෙන ඉන්නවත් දන්නේ කවුරුවත් නැති වෙලාවෙ මේ ළඟට ගිහින් චුට්ටක් කතා කරන්න ඕන වාගේ දෙයක්. මේක කරන්න එපා කියන එක ඉගෝ. හැබැයි සුපර් ඉගෝ කියනවා නෑ උඹ ගුරුවරයෙක් අම්මෝ උඹ ඉගෙන ගත්ත ළමෙක් ඒක හින්දා උඹ මේ ළමයා දිහා බලන්න. මෙන්න මේක නැති හින්දා නේද අද සමාජයේ ඔය පට්ට ගැහුවේ පහුගිය කාලේ අර චූටි දරුවෙකුගේ අර වීඩියෝ එකක් දාගෙන. කෝ අධ්‍යාපනයේ මේක හදලා චර්යාව සංවර්ධනය වෙලාද? මනසේ චර්යාව මනසේ ස්වභාවය සංවර්ධනය කරලාද අධ්‍යාපනය? නෑ. එතන කොහොමද ඉන්නේ වෛද්‍යවරයෙක්? එතන කොහොමද ඉන්නේ ඉංජිනේරුවෙක්? එතන කොහොමද ඉන්නේ නාවික හමුදාවේ ඉහළ නිලධාරියෙක්? එතන කොහොමද ඉන්නේ අපි ඔය යහමඟට අරන් යන ස්වාමින් වහන්සේලා? ව්‍යාපාරිකයෝ නම් කමන්නේ කියන්නේ. එතන කොහොමද එයා ඉන්නේ? කො මනස දියුණු කරලා අධ්‍යාපනය? නෑ. ඔන්නෝක තමයි පුද්ගලයෙකුගේ පෞරුෂය, චරිතය හා චර්යාව සංවර්ධනය කරන්න ඕන කියලා කියන්නේ අධ්‍යාපනය. නමුත් අපේ අධ්‍යාපනය ඒවා වෙන්නේ. තුන්වෙනි එක තමයි සංස්කෘතිය ඊළඟ පරම්පරාවට පැවරීම. කල්චර් එක පවරන්න ඕන, ට්‍රාන්ස්මිට් කරන්න ඕන. ඊළඟ පරම්පරාවට මේ සංස්කෘතිය විදේශ ආක්‍රමණ හමුවේ අර ස්වාමින් වහන්සේලා අර කැලණිගම් ඉවුරේ නේද? අර බැමිණිතියා සාගතයේ කාලේ කටපටම් පාඩමෙන් පරම්පරාවෙන් පවත්වගෙන ආපු අය අධ්‍යාපනයේ ලේඛනගත කරලා ඒවා මාතලේ අලු විහාර තැන්පත් කරලා ඊට පස්සේ කාලේ අරගෙන ඒවා බුදු කාලේ ඉඳන්ම ගත්තොත් එහෙම ලොකු කාර්යයක් තියෙනවා. සංගායනා පවත්වලා ඒවා තවදුරටත් පිරිපහදු කරලා කටපාඩමෙන් පවත්වගෙන ඇවිල්ලා ලේඛනගත කරලා මේවත් තැන්පත් කරලා අද ඒවා අපි ප්‍රයෝජනෙට ගන්න. ඊළඟ පරම්පරාවන් වලට යාලා සංස්කෘතිය පවර්ලා දීලා තියෙනවා. අධ්‍යාපනයෙන් සංස්කෘතිය පවරා දීම සිද්ධ කරන්න. දැනුම නිර්මාණය කරන්න ඕන. creation of knowledge දැනුම නිර්මාණය කරන්න ඕන අධ්‍යාපනය තුලින්. ලින්දට බැත්තාම ලින්ද ඇතුලේ ඉන්න හැටි දරුවට දැනෙන්න ඕන. මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියන දැනුම දරුවට එන්න ඕන. දැනුම නිර්මාණය ඉගෙනගෙන තියෙනවා, විෂය කරුණු තියෙනවා. ඒ තුලින් දැනුම ගොඩනගා ගන්න ඕන. විද්‍යාවට උගන්වනවා බයිසිකලේ බල සම්ප්‍රේෂණය මෙහෙම චේන් වලින් මෙහෙම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ප්‍රාතාකු වලට කියලා දෙනවා. මේක චලනය වෙන්නේ මේක, අචලනය වෙන්නේ මේ, අචල තියෙන්නේ මේක. එතකොට මේකේ වීල් වල මේක එක ස්වරූප මොනවද? බල සම්ප්‍රේෂණ ආකාර මොනවද? හැබැයි බයිසිකලේ චේන් එක පැන්නහම දාගන්න දැනුමක් නැහැ දරුවා. හැබැයි මේවා ඉගෙනගෙන තියෙනවා. මේවට උපාධියකුත් තරම් තියෙනවා. ස්පොකට් වීල් එක මාරු කර ගන්න දන්නේ නැහැ මෝටර් සයිකල්. වැඩක් තියෙනවා. දැනුම කොහෙද? දැනුම නිර්මාණය කිරීමක් නැහැ. වැඩක් නැහැ. දැනුම ව්‍යාප්ත කරන්න ඉගෙන ගත්තට කියලා දෙන්න බැරුව යනවා. දැනුම ව්‍යාප්ත කරගෙන නම් මගේ ක්ෂේත්‍රය ගත්තොත් කුෂිකර්ම ක්ෂේත්‍රයේ දැනුම ඕන තරම් ඉන්න පුද්ගලයෝ ඉන්නවා. වෙලකට ගිහින් බලන්නේ නැහැ. JGK ඩිවිෂන් වල ඕන තරම් AI මහතුරු ඉන්නවා. කුෂිකර්ම උපදේශක මොකද්ද තනතුරකුත් තියෙනවා. කුෂිකර්ම සහකාර කුෂිකර්ම නිෂ්පාදන සංවර්ධන සහකාරයි මොකක් හරි ලොකු තනතුරක් තියෙනවා. ඒ නමවත් කියා ගන්න බෑ. කීයෙන් කී දෙනාද වෙලක නියරක යන්න පුළුවන්. ඔය ඉහළ නිලධාරි ගෙන්නලා වෙලක නියරක යවන්න බෑ වැටෙනවා. ඒකයි අද අපේ කුෂිකාර්මික ආර්ථික ක්‍රමය මෙහෙම වැටලා තියෙන්නේ. එක එක කන්නට ඕන වී වර්ග දන්නේ නැහැ. මිනිස්සු ලුණු වගා කරනකොට ලුණුමයි වගා කරන්නේ. ඔය ඉහළ පුටු වල ඇවිල්ලා ලුණු මිරිසුයි දුන්නා නම් මොකද වෙන්නේ? ලුණු හදන කාලේට දඹුල්ලේ ලුණු
අවසානයේ උද්ඝෝෂණය කරලා අලින්ට කන්න බාලා යනවා. කෝ දැනුම ව්‍යාප්ත කරලා. අනිත් දේවලුත් එහෙමයි අනිත් විෂයන් හරහා. දැනුම ව්‍යාප්ත කිරීම නැහැ. එතකොට අධ්‍යාපනයේ කාර්යයක් තමයි දැනුම ව්‍යාප්ත කරන්නේ. එහෙනම් අධ්‍යාපනයේ කාර්යයන් කීපයක් අපිට පැහැදිලිව අඳුන ගන්න පුළුවන්. පුද්ගලයෙකුගේ සහජ කුසලතා ස්වභාවික හැකියාවන් ශක්තියින් සංවර්ධනය කිරීම අධ්‍යාපනයේ කාර්යයක්. පෞරුෂයේ චරිතය හා චර්යාව වර්ධනය කිරීම අධ්‍යාපනයට බාර කාර්යයක්. සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට පරිවර්තනය කරගෙන යෑම අධ්‍යාපනයට අයිති කාර්යයක්. දැනුම නිර්මාණය කිරීම සහ දැනුම ව්‍යාප්ත කිරීම අධ්‍යාපනයට අදාළ කාර්යයක්. සමා වෙනස මේ දැනුම විකන අපි දැන් මේ අධ්‍යාපනයේ කාර්යයන් එක ගත්තාම කලින් කිව්වා වගේ පුද්ගල දෘෂ්ටි කෝණය සහ සමාජ දෘෂ්ටි කෝණය කියලා ප්‍රධාන කොටස් දෙකකට කඩන්න පුළුවන්. ඒතර පුද්ගල දෘෂ්ටි කෝණය අධ්‍යාපන කාර්යයන් එක ගත්තාම මෙන්න මේවාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ සමබර පෞරුෂ වර්ධනය මේ පුද්ගල දෘෂ්ටි කෝණ ගත්තාම කාලීන අවශ්‍යතා අනුව දැනුම ආකල්ප කුසලතා වර්ධනය කිරීම, චරිත සංවර්ධනය, සමාජානුයෝගීකරණය, පුරවැසි පුහුණුව, ආත්මාවබෝධය, දිවි පැවැත්ම සඳහා ඉගෙනීම, යාව ජීව ඉගෙනීම, අන්‍යයන් සමග ජීවිතයේ හැකියාව වර්ධනය කිරීම, සාමය සඳහා අධ්‍යාපනය. ඔන්න ඔවා පුද්ගල දෘෂ්ටි කෝණයන්ගෙන් නිර්මාණය කරගත්ත ඒවා අධ්‍යාපනයේ කාර්යයන්. ඊළඟට සමාජ දෘෂ්ටි කෝණයත් එක්ක ගත්තහම සමාජ සංරක්ෂණය, සමාජ වර්ධනය හා ඉදිරි ගමන, බහුසංස්කෘතික සමාජ පවත්වාගෙන යාම, සමාජ සාධාරණත්වය, ආර්ථික කාර්යක්ෂමතාවය, ජාතික ඒකාබද්ධතාවය, සමට අධ්‍යාපනය, සමානාත්මතා සංකල්ප, මෙන්න මේ වගේ ඒවා සමාජ දෘෂ්ටි කෝණයන් ඔස්සේ මේ අධ්‍යාපන කාර්යයන් ලඝු කරන්න පුළුවන්. මේ ඔය ටික අපේ කණ්ඩායමට ලියා ගන්න දෙන්න. ඒක වැදගත්. එකින් එක කාරණා ටික දෙන්න. පුද්ගල දෘෂ්ටි කෝණය අධ්‍යාපනයේ කාර්යයන් විදිහට පුද්ගල දෘෂ්ටි කෝණය හා සමාජ දෘෂ්ටි කෝණය කියලා කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. පුද්ගල දෘෂ්ටි කෝණයේ දේවල් ටික ලියා ගන්න. ප්‍රශ්නයක් ආවොත් ඒකට පොඩ්ඩක් උත්තරයක් විදිහට දෙන්න පුළුවන්. ඒක ලියා ගන්න වැදගත්. අමතර පොතකන තියෙන සර් නේද? මේක තියෙන්නේ සර් NIE එකේ ඕපන් යුනිවර්සිටි එකේ NIE එකේ පොතේ මේ ඕපන් යුනිවර්සිටි එකේ පොතේ තියෙන්නේ. ඒක පැහැදිලි. හොඳයි. ඒ ටික දෙන්න. පැහැදිලිවම තියෙනවා සර්. ලියා ගන්න පුළුවන් වෙන්න කියන එක දෙන්න. හරි සර්. ලියා ගන්න මේ ටීචර්ස්ලා මේ පුද්ගල දෘෂ්ටි කෝණය අනුව ඒක මෙහෙමමයි කියලා තියෙන්නේ. අධ්‍යාපන මගින් ඉටු කළ යුතු කාර්යයන් පුද්ගල හා සමාජ දෘෂ්ටි කෝණ අනුව පහත දැක්වෙනසේ හකුලුවා දක්වන්න පුළුවන්. අධ්‍යාපනයේ මගින් ඉටු කළ යුතු කාර්යයන් පුද්ගල හා සමාජ දෘෂ්ටි කෝණ අනුව පහත දැක්වෙන පරිදි හකුලුවා දක්වන්න පුළුවන්. අපි මුලින්ම ලියාගමු මේ පුද්ගල දෘෂ්ටි කෝණයන් ටික එකක් පල්ලෙහාට එකක් ලියා ගන්න. කරුණු 10ක් තියෙනවා. සමබර පෞරුෂ වර්ධනය පළවෙනි එක. ඊළඟ කාලීන අවශ්‍යතා අනුව දැනුම කමාවක්, කාලීන අවශ්‍යතා අනුව දැනුම කමාවක්, ආකල්ප කමා කුසලතා වර්ධනය. දැනුම ආකල්ප කුසලතා වර්ධනය කාලීන අවශ්‍යතා අනුව. තුන්වෙනි කාරණය චරිත සංවර්ධනය. 4 සමාජානුයෝගීකරණය. සමාජානුයෝගීකරණය. චරිත මොකක්ද කිව්වේ? ඊට කලින් එක ටිකක් තරහ නැති. චරිත සංවර්ධනය සර්. චරිත සංවර්ධනය. 3 චරිත සංවර්ධනය. 4 සමාජානුයෝගීකරණය. 5 වෙනි කාරණය පුරවැසි පුහුණුව. සර් 5 වෙනි කාරණය පුරවැසි පුහුණුව. 6 ආත්මාවබෝධය. ආත්මාවබෝධය. 7 දිවි පැවැත්ම සඳහා ඉගෙනීම.
දිවි පැවැත්ම සඳහා ඉගෙනීම. 8 යාව ජීව ඉගෙනීම. 9 අන්‍යයන් සමග ජීවත් වීමේ හැකියාව වර්ධනය කිරීම. අන්‍යයන් සමග ජීවත් වීමේ හැකියාව වර්ධනය කිරීම. 10 සාමය සඳහා අධ්‍යාපනය. සාමය සඳහා අධ්‍යාපනය. ඔන්න ඔය ටික තමයි පුද්ගල දෘෂ්ටි කෝණයන් අනුව අධ්‍යාපනයේ කාර්යයන්. ඊළඟට පළවෙනි කියන්නේ සර් පළවෙනි එක සමබර පෞරුෂ වර්ධනය. ඊළඟට අපි සමාජ දෘෂ්ටි කෝණයන් විදියට 8ක් තියෙනවා කාරණා. එකක් පල්ලෙහාට එකක් ලියාගමු. 1 සමාජ සංරක්ෂණය. 2 සමාජ වර්ධනය හා ඉදිරි ගමන. සමාජ වර්ධනය හා ඉදිරි ගමන. සමාජ සංරක්ෂණය. ඊළඟට දෙවෙනි එක සමාජ වර්ධනය හා ඉදිරි ගමන. ඊළඟට 3 බහු සංස්කෘතික සමාජ පවත්වාගෙන යාම. බහු සංස්කෘතික සමාජ පවත්වාගෙන යාම. 4 සමාජ සාධාරණත්වය. සමාජ සාධාරණත්වය. 5 ආර්ථික කාර්යක්ෂමතාව. ආර්ථික කාර්යක්ෂමතාව. ඊළඟට 6 මොකක්ද සර්? 4 අපේ හාමුදුරුවනේ සමාජ සාධාරණත්වය. ආර්ථික කාර්යක්ෂමතාවය. 6 ජාතික ඒකාබද්ධතාවය. 7 සමට අධ්‍යාපනය. 7 සමට අධ්‍යාපනය. 8 සමානාත්මතා සංකල්පය. සමානාත්මතා සංකල්පය. ඔය ටික තමයි මේ සමාජ දෘෂ්ටි කෝණ. ඔය හිරන්ස ඔය 2021 පේපර් එකේ ඒකේ ප්‍රශ්නේ තියෙනව නේද? අන්තිම ප්‍රශ්නේ තියෙනවා මේ අධ්‍යාපනය තුලින් අපේක්ෂිත කාර්යයන් දෙකක් දක්වන්න කියලා මම හිතන්නේ පළවෙනි ප්‍රශ්නෙට තියෙන්නේ. ඒතර මේකෙන් කොටසක් ඒ කියන්නේ මේකෙන් දෙකක් ලිව්වා නම් මම හිතන්නේ සමාජ දෘෂ්ටි කෝණයන් දෙකකුයි ඒ වගේ දෙකක් ලිව්වා නම් හරි. ඒක ටිකක් වැඩිපුර එකක් කියලා ලිව්වා නම් හරි. ඒක පොඩ්ඩක් පැහැදිලි කරාත් කමක් නැහැ. දැන් ලකුණු 4කටනේ ටිකක් පැහැදිලි කරන්න. ලකුණු 4ක් නිසා චුට්ටක් කියන්න වෙයි නේද? චුට්ටක් පැහැදිලි කරා නම් මధుරටත් ඒක සාර්ථකයි කියලා හිතෙනවා. පොඩ්ඩක් පැහැදිලි කරා නම් සර් 8 වෙනි කරුණ පොඩ්ඩක් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ පැහැදිලි කිරීම. එතන තියෙන්නේ අධ්‍යාපනය තුළින් අපේක්ෂිත කාර්යයන් දෙකක් ලියන්න. එතන ඒක තමයි හැබැයි පැහැදිලි අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රශ්නික ස්ට්‍රක්චර්ඩ් පේපර් එකක වාගේ යන අර කෙටි ලිඛිත එකක් මේක තියෙන්නේ. ඒකින්ද ඒකට අවශ්‍ය නැහැ. නමුත් අපිට දැන් කොටස් 3 නම් අපිට පහදන්න වෙනවා. අපිට ඒක වෙනස් වෙලා තියෙන මේ ෆෝමැට් එක. අනිවාර්ය ප්‍රශ්න දෙකක් ලියන්න. ඒතකොට ලියන එක විතරමයි ඕනේ. නෑ අනිවාර්ය ප්‍රශ්න නෑ අපිට. සර් මේ දාලා තියෙන්නේ මේ සැරේ මේ අර දාලා LMS එකේ දාපු පේපර් එකේ ප්‍රශ්න තියෙන්නේ 2021 මේ රිපීට් පේපර් එක තමයි මේ දාලා තියෙන්නේ. ඒකේ තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ ඇතුළුවනේ. එතකොට ඒක අනිවාර්යෙන් හින්දා අර කිව්වාගේ ස්පීඩටම ලියන්න ලකුණු ටික කෙටි ලිඛිත. හරි මේ ගොඩක් දුරටම මේ අධ්‍යාපනයේ කාර්යභාරයන් මතක තියාගන්න අර මේක මේ ඕනනම් කෙනෙකුට ඩිරෙක්ට්ලි යන්න පුළුවන්. සහජයි ස්වභාවිකයි හැකියාවන් ශක්තියින් සංවර්ධනය කරන එක, පෞරුෂය චරිතයේ චර්යාව සංවර්ධන, මේක පුද්ගල චර්යාවන් සම්බන්ධව. ඒ කියන්නේ පුද්ගල දෘෂ්ටි කෝණයෙන් බලපුවම. ඒත් එක්කම සංස්කෘතික පැත්තෙන් බලපුවම, සමාජමය දෘෂ්ටි කෝණයෙන් බලපුවම සංස්කෘතිය පවර්ලා දෙන්න ඕන. දැනුම නිර්මාණය කරන්න ඕන. දැනුම ව්‍යාප්ත කරන්න ඕන.
මේවා තමයි මේ පුද්ගල දෘෂ්ටි කෝණයන්ගෙන් බලපුවම සමබල පෞරුෂ වර්ධනය, කාලීන අවශ්‍යතා අනුව දැනුම කුසලතා කල්ප වර්ධනය, චරිත සංවර්ධනය, සමාජානුයෝගීකරණය, පුරවැසි පුහුණුව විදියට ආත්ම අවබෝධය මේ කතා කරේ ඒ ටික. සමාජ දෘෂ්ටි කෝණ මගින් සමාජ සංරක්ෂණය කරන්න ඕන. එතකොට ජාතික ඒකාබද්ධතාවය ඇති කරන්න ඕන. සමානාත්මක සංකල්පයට අනුව ක්‍රියා කරන්න ඕන. බහු සංස්කෘතික සමාජ පවත්වාගෙන යන්න ඕන. සමාජ ආචාරණත් ඉෂ්ට කරන්න ඕන. ඕවා තමයි ඒ ලක්ෂණ. හරි. එතකොට ඒක ඕනනම් ලියන්න පුළුවන් කෙනෙකුට මේ සමාජ දෘෂ්ටි කෝණ මගින් සහ සමාජ දෘෂ්ටි කෝණ අනුව මෙන්න මේ විදිහට මයින්ඩ් පුළුවන් කියන එක ලියන්න පුළුවන් මේ කරුණු ඔස්සේ. හරි. ඊළඟ දර්ශනය සහ අධ්‍යාපනය. අපිට විවේකයක් අරගෙන ඉන්න ඕනද? අපහසු ටීචර්ස්ලා ඉන්නවද? විවේකයක් ගමුනේ.